නවත්තලා ගියාට පස්සේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මේ ඇත්තටම මේ ප්‍රැක්ටිකලි මේ වැඩ කරන්න ගියාම එතන තියෙන සිටුේෂන් එක ඇත්තටම ගොඩක් වෙනස් මේ අපි කොච්චර මේ يعني අපි දන්න තියරි තියෙනවා ඊට පස්සේ වුණාට අර ප්‍රැක්ටිකලි හැමදාම ඕන වෙන්නේ එකම ටික. ඒ කියන්නේ ලොකු දේවල් වලට වැඩිය ගොඩක් වෙලාට ඕන වෙන්නේ එකම ටික. මේ මම සර්ජරි ඉම්පෝර්ටන්ට් පොයින්ට්ස් එහෙම ඔයාලට හිමීට කියලා දෙන්නම් මේ කරන් යන අතරේ කොහොමද පාඩම් කරාද උගන්නපු ටික? ඈ ළමයි පාඩම් කරාද MCQ කරාද? MCQ නම් කරන්න නැතුව ඉතින් නේද ඔයාලට? මේ අපිට මම කල්පනා කරේ මට මේ පුළුවන් වෙලාවට මේ අපිට දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඇල්කොහොල් ඉතුරු වෙලා තියෙනවා ඩිලීරියම් ඩිමෙන්ෂියා ඊට පස්සේ ජින්නොබ්ස් වල අර ඉන්කොන්ටිනන්ස් ඒට වගේ ටොපික්ස් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඒ අරින ගොඩක් දේවල් කවර් වෙලා තියෙන නිසා දැන් මේ MCQ එහෙම ඔයාලට කරගෙන යන්න පුළුවන්. මේ ඒකත් එක්ක කරගෙන යන්න අර වෙලාව ලිමිටඩ් නිසා මම මේ නිමේෂලගේ ස්ක්‍රිප්ට් එකටත් මේකට දෙන්න කිව්වා. එතකොට මේ මට එතකොට ඒගොල්ලන්ට අනිත් ටික කම්ප්ලීට් කළා මම දෙන්න. ඊට පස්සේ ස්පීඩ් එකක් පටන් ස්පීඩ් ටිකක් මම කරන්න හිතන් ඉන්නවා ළමයි. මේ ඒකත් තව ටික කාලෙකින් මම හිමීට කියලා දෙන්නම් වෙලාව ෆ්‍රී වෙන වෙලාවත් එක්ක. මේ බොහොම තීරණ විදිහට මම කියලා දෙන්නම් ඔයාලට ලේසියෙන් අල්ලගන්න පුළුවන් විදිහට. අනිත් එක මේ මම එච්චර කොහොමද පාඩ වැඩිව කටපාඩම් කරනවට කැමති නෑ. ඒක නිසා කටපාඩම් කරන්නේ නැතුව දේවල් පාඩම් කරගන්න විදිය තමයි මම ගොඩක්ම ප්‍රිෆර් කරන්නේ. මම මේ ටික කියලා දෙන්නම්. මේ ඔයාලා මේ විදිහට ගන්නට වැඩි මැනේජ් කරන් යන්න. මේ අද මම ඔයාලට ඇල්කොහොල් ගැන කියලා දෙන්නම්. ඇල්කොහොල් ඩිපෙන්ඩන්ස් මොනවද ක්‍රයිටීරියාස් එහෙම කියලා. එතකොට මේ මේන්ම ටාගට් එක තමයි මේ ඔයාලට අනවශ්‍ය දේවල් පාඩම් නොකර MCQ එක කරගන්න අත්‍යවශ්‍යම ටික විතර පාඩම් කරලා තෝරලා බේරලා දෙන එක. ඒ කියන්නේ මම මේ ඇල්කොහොල් වලට ලොකු නෝට් එකක් දාලා තියෙනවා. හරිද? නෝට් එක ලොකු ඒවා දාලා තිබුණට මේ මම කියලා දෙන්නම් මෙන්න මේ ටික තමයි අත්‍යවශ්‍ය ටික. මෙන්න මේ ටික තමයි පාඩම් කරගන්න ඕන කියලා. එතකොට ඔයාලට ඒ ඩිංග විතරක් පාඩම් කරගත්තාම ඔයාලගේ ටාගට් එකට හරි ලේසියෙන් යන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ නෝට් එක දිගයි. මං හිතන්නේ පිටු 20ක් 30ක් විතර නෝට් එක තියෙනවා. ඒත් ඒ නෝට් එක දිග වුණාට මම අත්‍යවශ්‍යම ටික ඔයාලට පෙන්ලා දෙන්නම්. මේකේ කෙරෙන්න ඕන දේ තමයි මම කියන ටික මාක් කරගෙන ඒ ටික විතරක් පාඩම් කරගන්න. හරිද ළමයි? හරිද ළමයි? ළමයි. හරිද? හරියයි. හරිද? එතකොට ඇල්කොහොල් ගැන. හරිද? ඒ කියන්නේ සබ්ස්ටන්ස් ඇබියුස් යටතේ මේන්ම සබ්ස්ටන්ස් එක තමයි ඇබියුස් වෙන එක ඇල්කොහොල්. ඒ කියන්නේ කොමන්ලිම ඇබියුස් වෙන සබ්ස්ටන්ස් එක තමයි ඇල්කොහොල්. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට ක්ලිනිකල් තියෙනවා නම් දැන්ට ලංකාවේ සෙටප් එකේ ඔයාලට සයිකියාට්‍රි ක්ලිනිකල් නැති වුණාට ඔයාලට ඒ රටවල ක්ලිනිකල් තියෙනවා නම් ඔයාලගෙන් 100ට ඒ කියන්නේ 130ක chance එකක් තියෙනවා ඔයාලට හම්බෙන patient කෙනෙක් මොනවා report එකක් ලියන්න හරි මොනවා හරි කරන්න හම්බෙන patient psych වලින් දෙන patient alcohol ඒ කියන්නේ substance dependent මිනිස්සෙක් වෙන්න. හරිද? ඒ කියන්නේ මේ patient ලා හොයාගන්න එක හරි ලේසි. සමහර විට තව අවුරුදු 2ක් විතර යනකොට ඔයාලට ක්ලිනිකල් කම්පෝනන්ට් එකට මේක එකතු වෙන්න බැරි කමකුත් නැහැ. ඒ කියන්නේ තව අවුරුදු 2ක් විතර යනකොට මේ සයික් සමහරට කේස් එකකුත් එන්න පුළුවන් අනිත් සබ්ජෙක්ට් වල වගේම. අපිට උනෙත් එහෙමයි. ඒ කියන්නේ MCQ එකෙන් පටන් ගත්තා MCQ එකෙන් පස්සේ ඊට පස්සේ අවුරුද්දක් යනකොට ක්ලිනිකල් වලට කේස් එකක් ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරා. එතකොට ඇල්කොහොල් කියන්නේ අනිවාර්යයෙන්ම A to Z. හරිද? ඇල්කොහොල් කියන්නේ A to Z අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ටොපික් එකක්. A to Z අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ටොපික් එකක්. එතකොට ඇල්කොහොල් එක මොනවද අනිත් ඇබියුස් කරන්න පුළුවන් සබ්ස්ටන්සස්? අනිත් ඇබියුස් කරන්න පුළුවන් සබ්ස්ටන්සස් තමයි ළමයි mainly heroin, cannabis and nicotine. හරිද? heroin, cannabis and nicotine තමයි අනිත් දේශයෙන් ඇබියුස් කරන්න පුළුවන් සබ්ස්ටන්සස් ටික. හරිද ළමයි? ළමයි එහෙනවද මාව? ළමයි එහෙනයි. හරිද?
එතකොට මේකෙනුත් ලොකුම බල්ක් එක එන්නේ ඇල්කොහොල් වලට. මේකෙනුත් ලොකුම බල්ක් එක එන්නේ ඇල්කොහොල් වලට. ඔයාලට ඇල්කොහොල් හරියට පුළුවන් නම් අනිත් සබ්ස්ටන්ස් ඇබියුස් ටික ওই විදිහටම මේ වැඩේ ගේම් එක ගන්න. يعني එකම ෆ්ලෝ එක යන්නේ. හැබැයි ඇල්කොහොල් හරියට ඉගෙන ගත්තොත් අනිත් ඒවයි ස්ලයිට්ලි පොඩි චේන්ජස් විතරයි තියෙන්නේ. ඒක හරියට අල්ලගමු. අනිත් දේ තමයි ළමයි මේකේ ඇල්කොහොල් එකේ මොනවද දැනගන්න ඕන කියන ප්‍රශ්නය ආවොත් කොච්චර දුරට දැනගන්න ඕනද මොනවද දැනගන්න ඕන කියන ප්‍රශ්නය ආවොත් ඇල්කොහොල් එකේ ළමයි මුලින්ම තියෙනවා තියරි පාර්ට් එකක්. මුලින්ම තියෙනවා තියරි පාර්ට් එකක්. එතකොට ඇල්කොහොල් වැඩ කරන්නේ කොහොමද එහෙම කියලා ඒ තියරි ටික ඉස්සෙල්ලා කියලා දෙන්න. ඊළඟට තියෙනවා ළමයි පේෂන්ට් කෙනෙක් මේ ඩිසීස් සින්ඩ්‍රෝම්ස් ටිකක් තියෙනවා. ඊට පස්සේ ඒ ටික ගැන හැටි තියරි පාර්ට් එකේ කවර් වෙනවා. ඊළඟට ඇස්පෙක්ට් එක තමයි කොහොමද මේ පේෂන්ට් කෙනෙක්ගේ අර කොහොමද ඇල්කොහොල් ගන්න පේෂන්ට් කෙනෙක් මේ රිහැබිලිටේට් කරගන්න කියලා. හරිද? ඒ කියන්නේ ඇල්කොහොල් ගන්න පේෂන්ට් කෙනෙක් රිහැබිලිටේට් කරගන්න ප්‍රොසීඩියර් එක වෙනම තියෙනවා. ඒකට එක තෙරපි වර්ග තියෙනවා. අන්න ඒ ටික නන් ෆාර්මකොලොජිකල් මැනේජ්මන්ට් එක වෙනම දැනගන්නවා. හරිද? එතකොට ඒකට වෙනම ෆ්ලෝ එකක් තියෙනවා. ඔන්න ඔය ස්ටෙම් පළවෙනි ස්ටෙම් එක යනවා මේකේ තියරි පාර්ට් එක. ඊළඟට මේ ඇල්කොහොල් වලට සබ්ස්ටන්ස් එක ඇබියුස් කරන මිනිස්සෙක් රිහැබිලිටේට් කරගන්නේ කොහොමද කියන පාර තමයි දෙවෙනියට යන පාර. එතකොට මම මුලින් ටච් කරන්න යන්නේ ඔය තියරි පාර්ට් එක. හරිද? තියරි පාර්ට් එක ඊළඟට රිහැබිලිටේට් කරගන්න පාර්ට් එක හිමීට කරගෙන යමු. එතකොට why do people take alcohol හරි drugs හරිද? ඒ කියන්නේ මොන හේතුවක් නිසාද මේ මිනිස්සු ඇල්කොහොල් වලට හරි එහෙම නැත්නම් ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙන්නේ? එක හේතුවක් තමයි ළමයි එකක් තමයි ෆන්. හරිද? ඒ කියන්නේ තමන්ගේ ස්පිරිට් එක වැඩි කරගන්න ෆන් එකට සමහර කට්ටිය ඇල්කොහොල් යූස් කරනවා. හරි. තව එකක් තමයි to feel comfortably numb, pleasantly drowsy or full of energy and confidence. හරිද? සමහර කට්ටිය ළමයි සමහර වෙලාවට يعني තමන්ගේ ත්‍රිල් එක ගන්න. හරිද? එහෙම නැත්නම් තමන්ගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක හදාගන්න ඒගොල්ලෝ ඇල්කොහොල් පාවිච්චි කරනවා. කොහොමද මේ කොන්ෆිඩන්ස් ලෙවල් හැදෙනවා ඊට පස්සේ කොහොමද මේ එනර්ජටික් ගතිය එනවා කියලා ඒක කියලා දෙන්නම් ඉස්සරහට. ඔය ඇල්කොහොල් එක්ක මුලින් ඔය කොන්ෆිඩන්ස් ගතිය ආවට ළමයි පස්සේ ඕක වැඩි වෙන්න ඒ සබ්ස්ටන්ස් එකට යූස් වෙනවා වැඩි වෙන්න ඕක අනිත් පැත්තට තමයි යන්නේ. එතකොට ඔය searching for fun ඊට පස්සේ බස් ඊළඟට ඔය ඇල්කොහොල් එක්ක එන thrill එක කාලයත් එක්ක ඒ කියන්නේ ටයිම් එකට පාස් වෙන්න ඕකෙන් එන ප්ලෙෂර් එක ඩිංග අඩු වෙනවා. හරිද? ඒක ඉස්සරහට කියලා දෙන්න වැඩේ කොහොමද වෙන්නේ කොහොමද කියලා. ඊළඟට සමහර කට්ටිය කියනවා මේක ඇල්කොහොල් කියන්නේ යුනිවර්සල් ඇනල්ජෙසික්ස් එකක් කියලා. හරිද? පේන් කිලර් එකක් කියලා කියනවා. හරිද? ඒ කියන්නේ මම ඒක තමයි එහෙම කියනවා. හරිද? ඊට පස්සේ to self medicate for anxiety. ඊට පස්සේ සමහර කට්ටියට anxiety එකක් තියෙනවා නම් ඊළඟට සමහර කට්ටියගේ strong emotions such as anger, pain, boredom, lack of motivation, lack of self confidence, depression ඔන්න ඔය වගේ يعني කාට හරි තමන්ගේ ලයිෆ් එකේ ගෝ එකක් නැත්නම් සමහර කට්ටිය anxiety නැති කරගන්නවා වගේ ඒගොල්ලෝ substances වලට addict වෙනවා. හරිද? සමහර ලාට pain එකක් ඊළඟට සමහර ලාට සමහර කට්ටියට feelings එහෙම කියන්න අමාරු වෙනකොට අන්න ඒ වෙලාවට substances වලට addict වෙනවා ළමයි. අනිත් එක තමයි ගොඩක් ડિප්‍රෙෂන් වගේ ලෙඩවල් වලින් මේ සෆර් වෙන පේෂන්ට්ස්ලා ડિප්‍රෙෂන් වගේ ලෙඩවල් වලින් සෆර් වෙන පේෂන්ට් ලගෙන් අනිවාර්යෙන්ම අහන්න ඕන සබ්ස්ටන්ස් යූස් එක ගැන. හරිද? මොකද ඒගොල්ලෝ කැනබිස් වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඇල්කොහොල් වලට ඇඩික්ට් වෙලා තියෙන්න පුළුවන්. එතකොට එතනින් සෝට් අවුට් කරගන්න ඕන එහෙම ප්‍රශ්නකදී මේ මිනිස්සයාට ડિප්‍රෙෂන් නිසා ඇල්කොහොල් වලට ආවද ඇල්කොහොල් නිසා ડિප්‍රෙෂන් වලට ගියාද කියලා. හරිද? සමහර වෙලාවට ඇන්සයිටි ඩිසෝඩර්ස් ඒ කියන්නේ ඇන්සයිටි ඩිසෝඩර්ස් තියෙන කට්ටියට ඒගොල්ලෝ ඒ ඇන්සයිටි එකෙන් පැනලා යන මෝඩ් එකක් විදියට ඇල්කොහොල් අයිස් වගේ සබ්ස්ටන්සස් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ to treat withdrawal සමහර කට්ටියට බීලා දැන් උන්ට ඒක නැතුව බැරි වෙනවා. හරිද? ඔක නැතුව බැරි වෙනවා. ඊළඟට නැතුව බැරි වෙනකොට මේගොල්ලෝ මොකද කරන්නේ? අර සික් එක ආපු ගමන් ඊළඟට ඕන වෙනවා.
අනිත් එක ළමයි හෙරොයින් වගේ සබ්ස්ටන්ස් එකක් ඇබියුස් කරගෙන යනකොට ඒ මිනිස්සුන් ගොඩක් ඔය සික් එක යන වෙලාවට උන් කරේ වාඩි වෙන එක. ස්කොටින් පොසිෂන් එකට එන එක. ඒව තමයි හෙරොයින් වල ෆීචර්ස්. හරිද? ඒ කියන්නේ හෙරොයින් විත්ඩ්‍රෝවල් එකක ඉන්න පේෂන්ට් කෙනෙක් පට ගාලා ක්ලික් කරගන්න පුළුවන් ළමයි ඒගොල්ලෝ ටක් ගාලා ස්කොටින් පොසිෂන් එකට යනවා, අයි කන්ටැක්ට් නැති කරගන්න නැති වෙන්න අහක බලනවා. හරිද? අන්න ඒ වගේ තමයි ස්කොටින් පොසිෂන්. එතකොට කැනබීස් වගේ කැනබීස් වල වගේ යනවා නම් ළමයි ඒගොල්ලෝ hina වෙන එක තමයි කරන්නේ. හරිද? ඒගොල්ලෝ hina වෙන එක තමයි කරන්නේ. අනිත් එක තමයි to be with the peers and be in the gang. ඒ කියන්නේ සමහර බොනස් සෙට් එකක් වුණොත් සමහර බොනස් සෙට් එකක් වුණොත් කියයි බීලා නැද්ද අරකද නැද්ද මේක නැද්ද කියලා අහනකොට තමන්ට තමන්ගේ පර්සනැලිටි එක ස්ට්‍රෝං නැත්තම් තමන්ගේ පර්සනැලිටි එක ස්ට්‍රෝං නැත්තම් එතකොට එයාර පියර් ප්‍රෙෂර් එකට සමහර කට්ටිය ඇල්කොහොල් ඩ්‍රග්ස් වගේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙනවා. එතකොට ටීනේජර්ස්ලා අතරේ කොමන්ම රීසන් එක තමයි එකක් තමයි ටීනේජර්ස්ලාගේ එනවා ටීනේජර්ස්ලාගේ තියෙනවා එන්තූසියසම් එකක් අලුත් දේවල් මේ ට්‍රයි කරලා බලන්න. හරිද? අනිත් එක තමයි පියර් ප්‍රෙෂර් එක. ඒ කියන්නේ බ්‍රේන් එක මැචුවර් වෙන්නේ අනිවාර්යෙන්ම මේ අවුරුදු 28ක් 29ක් විතර යනකොට තමයි බ්‍රේන් එකේ හරිම මැචුවරිටි එක එන්නේ. ඒ කියන්නේ බ්‍රේන් එක මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්න. එතකොට ටීනේජර් කෙනෙක්ගේ බ්‍රේන් එක මේ සයිකොලොජිකලි කම්පෙයාර් කරලා දෙන්නේ බ්‍රේක් නැති වෙහිකල් එකක් විදියට. ඒ කියන්නේ just go. ඒ කියන්නේ වාහනයක් බ්‍රේක් නැති වුණාම යන විදියට ඒක යනවා. එතකොට බ්‍රේක් නැති වාහනයක් කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සුෙකුට හොඳ නරක කියන දේ වෙන් කරගන්න බ්‍රේක්ස් විදියට තමයි ඒක කියලා දෙන්නේ. එතකොට ටීනේජර් කෙනෙක්ගේ බ්‍රේන් එකේ ටක් ගාලා ඇඩික්ට් වෙනවා. ඒ කියන්නේ මම බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකත් එක එක වෙන්නේ කොහොමද කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. හරිද? මේ ටික තේරුණාද ළමයි? තේරුණාද? ඔය හරිද? ඊළඟට බ්‍රේන් එකේ තියෙනව ළමයි එක පාත්වේ එකක්. හරිද? ඒකට කියන්නේ මීසොලිම්බික් ඩෝපමින් පාත්වේ කියලා. හරිද? මේ ඩයග්‍රෑම් එකේ චර ඔලුවට ගන්න එපා. මෙන්න මේ වචනය මට මතක තිබුණා නම් වැඩිත් එක්කදී මෙන්න මේව හයිලයිට් කරගන්න. මීසොලිම්බික් ඩෝපමින් පාත්වේ. හරිද? එතකොට මිනිස්සෙකුට සතුට ඇති කරන හරිද? මිනිස්සෙකුට සතුට ප්ලෙෂර් එක කියන එක ජෙනරේට් කරලා දෙන පාත්වේ එක තමයි මීසොලිම්බික් ඩෝපමින් පාත්වේ කියන එක කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් බ්‍රේන් එකේ හයර් ෆන්ක්ෂන්ස් ඉන්ටර් රිලේට් වෙනවා මේ සතුට කියන එක ඇති කරගන්න. හරිද ළමයි? සතුට කියන එක ඇති කරන්න බ්‍රේන් එකේ හයර් ෆන්ක්ෂන්ස් මේ ඉන්ටර් රිලේට් වෙනවා. එතකොට දැන් සාමාන්‍ය මිනිස්සෙකුට නිකම්ම ඔය සතුට කියන දේ ජෙනරේට් කරන නියුරෝට්‍රාන්ස්මිටර්ස් ජෙනරේට් වෙනවා. ඒ වෙන්නේ මොකක් හරි ඉන්සිඩන්ස් එකකට අදාළව. ඒ කියන්නේ හිතන්නකො අපිට මොනවා හරි සතුටක් අපිට මොනවා හරි කෑමක් හරි මොනවා හරි හම්බුණා කියලා. හරිද? එතකොට ඒක දැක්කහම දැන් අපිට සතුටක් දැනෙනවා කියන්නේ ඒක කෝටෙක්ස් එක ඉන්වොල්ව් වෙලා තමයි මේ නියුක්ලියයි ස්ටිමුලේට් කරන්නේ. ඒ කියන්නේ හිපෝකැම්පස් එක ඊට පස්සේ ඇමිග්ඩලා ඔය වගේ මේ නියුක්ලියයි ස්ටිමුලේට් කරන්නේ මේ කෝටෙක්ස් එකට ගිහිල්ලා. ඒ කෝටෙක්ස් එකෙන් දෙන ස්ටිමුලේෂන් එහෙම ඇවිල්ලා තමයි ඔය ස්ටිමුලේට් කරන්නේ. හැබැයි සබ්ස්ටන්ස් ඇබියුස් එකේදී ඇල්කොහොල් වලින් කරන්නේ ළමයි ඔය මීසොලිම්බික් ඩෝපමින් පාත්වේ කියන එක ඒක අර කෝටෙක්ස් එකේ ඉන්වෝල්ව් වෙන්නේ නැතුව කෙලින්ම ඔක ස්ටිමුලේට් කරනවා. තේරුණාද ළමයි? ඔය හරිද? ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ හරි පාරේ බ්‍රේන් කෝටෙක්ස් එක ඉන්වෝල්ව් වෙලා බ්‍රේන් එකට අර ෆීලිංග්ස් ස්ටිමුලේට් වෙලා එහෙම එන සතුට දෙන්න ඩෝපමින් රිලීස් කරනවා වගේ වෙනුවට ඇල්කොහොල් වලින් වෙනමම ඒ කියන්නේ ඇල්කොහොල් නිසා ඒ පාත්වේ එක අතරමැදින් ට්‍රිගර් කරන ප්ලෙෂර් එක ඇති කරන්න විතරයි. හරිද? ඊළඟට හරි. most drugs of abuse has a final common pathway of causing the
mesolimbic pathway to release dopamine, often in a manner more explosive and pleasurable than which occurs naturally. ඒ කියන්නේ ළමයි දැන් ඔය අන්තිමටම ඔය මීසොලිම්බික් පාත්වය එකේ හරිද මීසොලිම්බික් පාත්වය එකේ ඒකේ ඔය ගොඩාක් ඩ්‍රග්ස් වැඩ කරන්නේ ඔය පාත්වය එක ඒ ඩ්‍රග්ස් ගිහිල්ලා ස්ටිමියුලේට් කරනවා. හරිද? එතකොට සාමාන්‍ය මිනිස්සෙකුට සතුට කියන එක ඇති වෙන්නේ සාමාන්‍ය මිනිස්සෙකුට සතුට කියන එක ඇති වෙන්නේ ළමයි පොඩි ප්‍රමාණවල. ඒ කියන්නේ ඒ ඩෝපමින් රිලීස් වෙන ප්‍රමාණය තමන්ගේ ඉමෝෂන්ස් වලට ප්‍රොපෝෂනල්. හැබැයි මේ සබ්ස්ටන්ස් එක ගත්තාම මෙන්න මේවා more explosive විදියටයි ඊළඟට වෙනදාට වැඩිය සතුට කියන්නේ ලොකු ප්‍රෙෂර් එකකින් තමයි මේවා රිලීස් වෙන්නේ. එතකොට ඔන්න ඕක තමයි ඔය ඩ්‍රින්ක් එක ගත්තාම ගෝ එක කියන්නේ. හරිද ළමයි? ඊළඟට මේක ගොඩක් එක්ස්ප්ලෝසිව් විදියට රිලීස් කරනවා. ඒ කියන්නේ ඒ ගන්න ඩ්‍රග් එක ඒ ඩ්‍රග් එක ඒ ෆයිනල් කොමන් පාත් එක ඉන්ටෙන්ස්ලි මේ ඒ කියන්නේ කෝටෙක්ස් එක ඉන්වෝල්ව් වෙන්නේ නැතුව ඒ ෆයිනල් කොමන් පාත් එක යට හරියෙන් ට්‍රිගර් කරලා ප්ලෙෂර් කියන කම්පෝනන්ට් එක විතරක් ස්ටිමියුලේට් කරලා දෙනවා ළමයි. හරිද? එතකොට these drugs bypass the brain's own neurotransmitters and directly stimulate the brain's own receptors for these drugs causing dopamine to be released. ඒ කියන්නේ ළමයි මේ ඩ්‍රග් එක ඩෝපමින් ලොකු ඩෝසස් වලින් රිලීස් කරලා ප්ලෙෂර් කියන ප්ලෙෂර් වල ඩොපමින් තමයි ප්ලෙෂර් එක ජෙනරේට් කරන නියුරෝට්‍රාන්ස්මිටර් එක. හරිද? එතකොට අනිත් නියුරෝට්‍රාන්ස්මිටර්ස් බයිපාස් කරගෙන ඇවිල්ලා අර ප්ලෙෂර් එක ජෙනරේට් කරන තැනින්ම රිලීස් කරනවා. එතකොට මේකේ තියෙන අවුල මොකක්ද ළමයි? මේකේ තියෙන අවුල තමයි දැන් එතකොට බ්‍රේන් එකට නෝමල් වෙලාවට අපිට සතුට දැනෙන ස්ටිමියුලේෂන් එක කෝටෙක්ස් එකේ පැත්තෙන් ආවත් ඒකට අර ඩෝපමින් ත්‍රෙෂෝල්ඩ් එක ටිකක් වැඩියෙන් තියෙන්න ඕන සතුට කියන එක එන්න. ඒ කියන්නේ මිනිස්සුෙකුට ජීවිතේ සතුට කියන එක හොයාගන්න අමාරු වෙනවා එතකොට. ඒ කියන්නේ කවුරු හරි සබ්ස්ටන්ස් එකට ඇඩික්ට් වුණාට පස්සේ අර උඩින් වෙන දාපු පාරෙන් සතුට කියන දේ නියුරෝට්‍රාන්ස්මිටර්ස් මාර්ගෙන් ආවට ඒකේ අර එච්චර සෙන්ස් එකක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ තේරෙනවද මං කියන එක? තේරෙනවද ළමයි? ළමයි තේරෙනවද? හරිද? ඔන්න ওই විලාවේදී වෙන දේ තමයි ළමයි මිනිස්සෙක් අර සතුට කියන දේ හොයන්න තනිකරම එයාට කෑමකින් ඊට පස්සේ මොනවා හරි සතුටු හිතන ෆිල්ම් එකක් මොකක් හරි බලලා හරියට කෙනාට සතුටු හිතන විදිහ වෙනස් නේ ළමයි. හරිද? ඒ දේවල් වලින් එන ත්‍රෙෂෝල්ඩ් එක කට්ටිය ඒ මිනිස්සයාට මදි වෙනවා. හරිද? ඒ ත්‍රෙෂෝල්ඩ් එක ඒ මිනිස්සයාට මදි වෙනවා. එතකොට ඔන්න ඕක තමයි ටොලරන්ස් වල පිටිපස්සෙන් යන කතන්දරේ. හරිද ළමයි? හරිද? තේරුණාද? ඔව් අයියේ. හරිද? ඊළඟට දැන් ඕක තමයි වෙන්නේ. يعني මිනිස්සෙක් මොන හරි තරංගයක් දිනලා එහෙම නැත්නම් ඩ්‍රෝයින් එකක් ඇඳලා එහෙම වෙලා මේ ඩෝපමින් රිලීස් කරන එක දැන් මේවයි ස්ට්‍රෙන්ත් එක මදි. එයාගේ ජීවිතේ ලයිෆ් එකේ එයාට සතුට ඇති කරගන්න ඒ ස්ට්‍රෙන්ත් එක මදි වෙනවා. මොකද එයා දැන් හුරු වෙලා තියෙන ලොකු ඩෝපමින් ස්ට්‍රෙන්ත් එකකින් වැඩේ කරගන්න. එතකොට දැන් එයාට මේවට ටොලරන්ස් මේවට මේකේ ස්ට්‍රෙන්ත් එක මදි වෙනවා. ඔන්න ඕක තමයි ඇල්කොහොල් වලදී අර විශේෂ සයිකල් එකක් විදියට යන්නේ. හරිද ළමයි? හරිද? නියුරෝට්‍රාන්ස්මිටර්ස් ගැන නම් එච්චර ඕනේ නැහැ ළමයි. ඔය වගේ බේසික් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තිබුණාම වැඩිත් එක්කම ඇති කතන්දරේ මේ හැන්ඩල් කරගන්න. ඊළඟට reward system is normally activated by positive reinforcement such as food, water, sex and that are critical to survival. ඒ කියන්නේ ළමයි සාමාන්‍ය මිනිස්සෙකුට ඩොපමින් රිලීස් වෙලා සතුට කියන එක ඇති කරලා දෙන්නේ මෙන්න මේ වගේ ඉවෙන්ට්ස් වලින්. ඒකට මේ බ්‍රේන් එකේ කෝටෙක්ස් එකක් ඉන්වෝල්ව් වෙලා ඒ කියන්නේ ෆුඩ් වලට, වෝටර්, එහෙම නැත්නම් සෙක්ස් වලට, එහෙම නැත්නම් මේ දේවල් හරි ක්‍රිටිකල්. මිනිස්සෙකුට ජීවත් වෙන්න හරිම ක්‍රිටිකල් දේවල්. එතකොට මේවෙන් රිලීස් කරන්නේ නෝමල් ඩෝපමින් ප්‍රමාණය. නෝමල් ඩෝපමින් ප්‍රමාණයක් තමයි
මේවයින් රිලීස් කරන්නේ. ඒ වුණාට දැන් but the drug abuse produce greater effect than the natural reinforcement. එතකොට අර ෆුඩ් එකෙන් වෝටර් වලින් සෙක්ස් වලින් ওই දේවල් වලින් මිනිස්සුන්ට රිලීස් වෙන ඩොපමින් ප්‍රමාණයට වැඩිය ලොකු ඩොපමින් ස්ට්‍රෙන්ත් එකක් රිලීස් කරනවා. ලොකු ඩොපමින් ස්ට්‍රෙන්ත් එකක් රිලීස් කරනවා මේ ප්‍රැක්ටිකේදී. එතකොට අර දේවල් වලින් මේ මනුස්සයට ගන්න පුළුවන් සතුට අඩු වෙනවා. So the brain directs its normal drives away from the natural reinforcements and towards the more pleasurable drugs. හරිද? ඒ කියන්නේ දැන් එතකොට brain එක හැමතිස්සෙම brain එකට select කරන්න option දෙකක් එනවා ළමයි. ඒ කියන්නේ අර පාත්තේස් වලින් pleasure එක හොයනවද alcohol වලින් pleasure එක හොයනවද කියලා. එතකොට කාලයක් තිස්සේ මේක පාවිච්චි කරද්දි වෙන්නේ අර normal pleasurable events වලින් මේ මිනිස්සු අයින් වෙලා කෙලින්ම අර alcohol වලින්ම තමන්ගේ pleasure එක හොයාගෙන යන එක. At the beginning of the drug use, it is the quest for the pleasure, but it progressively evolves into escape from the withdrawal plane as a neuroadaptive process develops. ඒ කියන්නේ ළමයි දැන් එතකොට මේ ඇල්කොහෝල් වගේ ඊළඟට ඩ්‍රග්ස් වගේ දේවල් ඒවා නියුරෝඇක්ටිව් සබ්ස්ටන්සස්. එතකොට දැන් ඔය දැන් අවුරුදු ගානක් තිස්සේ මේ මිනිස්සු මේ ඩ්‍රග් එක ගන්නකොට මේ මිනිස්සු ඩ්‍රග් එකට ඇඩැප්ට් වෙනවා. ඒක නැතුව බැරි වෙනවා. අන්තිම කාලේ වෙනකොට ළමයි මේ මිනිස්සු මේ ඩ්‍රග් එක ගන්න ප්ලෙෂර් එක නිසාවත් වෙන මොකක්වත් නිසා නෙමෙයි. මේ මිනිස්සුන්ට ඩ්‍රග් එක නොගෙන බැරි නිසා. ඒ කියන්නේ ඩ්‍රග් එකට මෙයා ඇඩික්ට් වෙලා. ඩ්‍රග් එකට මෙයා ඇඩික්ට් වෙච්ච නිසා මේක නොගෙන බැරි නිසා මේ මිනිස්සයා ගන්නවා. එතකොට ළමයි මේ මිනිස්සු මේ දැන් මුලදී තිබිච්ච ආතල් කුඩු. හරිද? ඒ කියන්නේ මේ ප්ලෙෂර් එකක් කිසි දෙයක් නැහැ. දැන් ඊළඟට ෆේස් එකක් යනවා ඩ්‍රග් එක ගන්නෙ මේක නොගෙන බැරි නිසා. හරිද? හරිද ළමයි? හරිද? හරියයි. වේගය වැඩි වගේද? ළමයි වේගය වැඩි වගේද ටොලරේට් කරගන්න පුළුවන්ද? එහෙමින් කියලා දෙන්නද? දර්ශික වේගය වැඩි වගේද? නෑ නේද? ගයිරු අවුලක් නෑ නේද? නෑ. වැඩි වුණොත් ස්පීඩ් වැඩි වුණොත් කියන්නේ. ඊළඟට why does early use is more likely to lead up to dependence? MCQ stem එකක් තියෙනවා ළමයි. MCQ stem එකක් තියෙනවා. කවුරු හරි පොඩි කාලේ කියන්නේ ටීනේජ් වයසේදී ඩ්‍රග්ස් ගන්න යූස් වුණොත්ද ඇල්කොහොල් ගන්න ඇඩික්ට් වුණොත්ද එහෙම නැත්නම් තමන්ගේ මැදි වයසේ කියන්නේ 30 ගණන් වලදී වගේ ඇල්කොහොල් ගන්න යූස් වුණොත්ද වැඩිය අර ඇඩික්ට් වෙන්නේ කියලා. හරිද? ඔය famous MCQ එකක් ගොඩක් වෙලාවට අහනවා හේතු මොකද කියලා. එතකොට ළමයි ඒකේ ආන්සර් එක තමයි ටීනේජර්ස්ලා තමයි ටීනේජර්ස් කාලේ ගත්තොතින් මේ ඒගොල්ලොන්ට ඇඩික්ට් වෙන ප්‍රමාණය වැඩි. හරිද? ඒක වෙන්නේ කොහොමද කියලා මම ඊළඟට කියලා දෙන්නම්. හැබැයි ළමයි මෙන්න මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ඔය පොඩි කාලේ මොක ගත්තට පස්සේ උන් ගානට ගෙදරට තියෙන බයට ෂේප් එකේ බීලා ඉන්න නිදා ගන්නවා කාටවත් කරදරයක් නැතුව. හරිද? එඩාල්ට් උනාට පස්සේ ඕක ගත්තට පස්සේ උන්ට ඩිස්ඉන්හිබිටඩ් අම්මා තාත්තවත් නැහැ නේ උන්ට එපා කියලා කෑ ගහනවා. එතකොට පස්සේ කාලේ ගොනෙමුගෙන් තමයි කරදරේ වැඩි. හරිද? කියන්නේ අර පොඩි කාලේ ඉඳන් දීප එක උදන්නා සද්ද නැතුව බීලා ඉන්න නිදා ගන්න. ඒ කියන්නේ ඔය ගෙදර ඩිෆෝල්ට් හිට පිදියනේ. එතකොට ඒක නිසා. මොකද ඒකට කරදරේ වැඩි පස්සේ කාලේ ගොනෙමුගේ. හරිද? ඊට පස්සේ addiction is a developmental disease. හරිද? addiction කියන්නේ මේ ඩිවලොප්මන්ටල් ඩිසීස් එකක්. ඒ කියන්නේ ළමයි එක ෆේසස් තියෙනවා. ටොබැකෝ වේවා, කැනබිස් වේවා, ඇල්කොහොල් වේවා මෙන්න මේ ෆේස් එකේදී ඒ කියන්නේ අවුරුදු 15යි 25යි අතරේදී ඔන්න ඕකෙදි තමයි ලොකුම පීක්ස් එන්නේ ඇඩික්ෂන් වල. ඒකට හේතුව තමයි හරිද? anterior cingulate gyrus learning from mistakes and comparing. හරිද? බ්‍රේන් එකේ තියෙනවා නියුක්ලියස් එක සිංගියුලේට් ගයිරස් කියලා. මෙච්චර ඕනේ නැහැ ළමයි. හරිද? මෙච්චර දේවල් ඕනේ නැහැ. මම මේ කියලා දෙන්නම්. මේක සරලව මතක තියාගන්න විදිය. හරිද?
මේක එක්ස්ප්ලেইন කරනවට වැඩිය බ්‍රේන් එකේ හරිද learning from mistakes comparing. ඒකට මෙන්න මේ region එක anterior cingulate gyrus කියන region එක තමයි involve වෙන්නේ කලින් තමන් කරපු වැරදි වලින් ඉගෙන ගන්න එකට. හරිද? අනිත් එක තමයි amygdala. amygdala කියන එකෙන් තමයි emotional and gut responses මේව කරලා දෙන්නේ. හරිද? amygdala එකෙන් තමයි emotional and gut responses හදලා දෙන්නේ. amygdala එකෙන් කියන්නේ මිනිස්සෙගේ පරිණත වෙන්නේ මෙන්න මේව පරිණත වෙනකොට තමයි මිනිස්සෙක් පරිණත වෙන්නේ. හරිද ළමයි? brain development phase 1 එකේ. හරිද? එතකොට the part of the brain involves in reward seeking. reward seeking කියන්නේ ළමයි කියන්නේ මිනිස්සෙකුට සතුට generate කරලා දෙන. හරිද? ඒ කියන්නේ මිනිස්සෙකුට සතුට generate කරලා දෙන brain එකේ ඒ කියන්නේ amygdala එකයි hippocampus එකයි ඒව තමයි ඒ කියන්නේ memory එකට අදාළව rapid development එකක් වෙන areas තමයි ওই දෙක. එතකොට brain development එකේ teenagers ලගේ memory එක reward seeking behavior එක pleasure එක දෙන දේවල් වලට අදාළ දේවල් ඉක්මනට develop වෙනවා ළමයි. හරිද? හරියට නිකන් accelerator එක ඉස්සෙල්ලා හදලා දෙනවා වගේ. හරිද? හරිද ළමයි? හරිද? දැන් හිතන්නකෝ වාහනයක් හදාගෙන යනවා කියලා. ඉස්සෙල්ලා බ්‍රේක් එක හදන්න නැතුව ඉස්සෙල්ලා ඇක්සලරේටර් එක තමයි වාහනේ හදන කෙනා හදන්නේ. හරිද? බ්‍රේක් එක හදන්නේ පස්සේ. එතකොට මේ ටීනේජ් බ්‍රේන් එකේ විදිය තමයි ළමයි කෙලින්ම මොනවා හරි සතුටුදායක දෙයක් එයාගේ බ්‍රේන් එකට දුන්නොතින් හරිද? සතුටුදායක දෙයක් බ්‍රේන් එකට දුන්නොතින් එයා ඒ ප්ලෙෂරබල් ඉවෙන්ට් එකේ ස්ටක් වෙනවා. ඒ කියන්නේ කෙලින්ම එයාට ඒ ප්ලෙෂරබල් ඉවෙන්ට් එක නිතර ඕන වෙනවා. හරිද? මේක මට හොඳද නැද්ද කියන දේ තීරණය කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. අඩුයි. ඒ කියන්නේ තාම අර ඩිසිෂන්ස් කම්පෙයාර් කරලා ගන්න ඒවා අන්න ඒ පාර්ට් එක ඩෙවලොප් වෙලා නැහැ. තේරෙනවද ළමයි? තේරෙනවද? හරිද? ඒ කියන්නේ තනිකරම නිකන් ඒ කියන්නේ හිතන්නකෝ වාහනයක් හදලා දුන්නා ඇක්සලරේටර් එක හදලා දුන්නා හරි දැන් වාහනේ යනවා ඒ චිල් එක මිසක් යකෝ මේක නවත්තන්නේ කොහොමද කියන චිල් එක මේක බ්‍රේක් එක නෑනේ කියන චිල් එක මේ බ්‍රේන් එකට ක්ලික් වෙන්නේ නැහැ. බ්‍රේන් එක එච්චර මැචුවර් වෙලා නැහැ. වැඩේ තේරෙනව නේද? ඔව්. හරිද? ඊළඟට අනිත් සීන් එක තමයි ළමයි දැන් හිතන්නකෝ දැන් වාහනේ ඇක්සලරේටර් එක හදලා දුන්නා. දැන් අවුරුදු 30ක මිනිස්සෙක් මේ ඔය ඇක්සලරේටර් එක එකම වේගයකට අරන් යද්දී අවුරුදු 15ක ළමෙක් ඔය ඇක්සලරේටර් එක ওই වේගයටම අරන් යද්දී උන්ට දැනෙන චිල් එක වෙනස්. හරිද? ඒතකොට ටීනේජ් එකාට මේකේ ආතල් එක වැඩි. ෆන් එක වැඩි ටීනේජ් එකාට. එතකොට උගේ බ්‍රේන් එකේ බ්‍රේක් එකක් ඕන කියන දේ හිතන්න තියෙන ප්‍රමාණය ඩෙවලොප් වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. තේරෙනවද නේද ළමයි? එතකොට මූ මෙන්න මේ ප්ලෙෂරබල් ඉවෙන්ට් එකේ ගිහිල්ලා ලොකුවට ස්ටක් වෙනවා. හරිද ළමයි? වැඩෙත් සෙට් නේද? තේරෙනවද ළමයි? එතකොට ටීනේජ් බ්‍රේන් එක ක්වික්ලි ඒ කියන්නේ හරිම ප්ලෙෂරබල් ටීනේජ් බ්‍රේන් එක ප්ලෙෂරබල් දේවල් වලට ටීනේජ් බ්‍රේන් එක Tamanට සතුටු හිතෙන දේවල් වලට ටක් ගාලා ක්ලික් වෙනවා. මේකේ හොඳ දේ මොකද්ද නරක දේ මොකද්ද මේක නවත්තගන්නේ කොහොමද? මේ පැත්තක් කවදාවත් හිතෙන්නේ නැහැ ළමයි ටීනේජ් බ්‍රේන් එකේ. මොකද ඒක මැචුවර් වෙන්නේ අවුරුදු 23 24 25 වගේ වෙද්දි. හරිද? ඊළඟට බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකේ සෙකන්ඩ් ෆේස් එකේදී ඒ කියන්නේ එක්සිකියුටිව් ෆන්ක්ෂන්ස් ඒ කියන්නේ self control planning rational decision making judgment හරිද? ඒ කියන්නේ prefrontal cortex එකේ අර එක්සිකියුටිව් ෆන්ක්ෂන්ස් ටිකයි anterior cingulate gyrus එකකින් අර තමන් ගන්න ඩිසිෂන්ස් හරිද නැද්ද කියන දේවල් වෙන් කර ගන්න තියෙන ඒවා බ්‍රේන් එකේ මැචුවර් වෙන්නේ අවුරුදු 22 23 24 25 වගේ යද්දි. එතකොට ඔන්න මේ තමන්ගේ ඩිසිෂන් මේකින් වල දෙපැත්ත තේරුම් ගන්න පුළුවන් කාලය. ඒ කියන්නේ
ඒ හරිය බ්‍රේන් එක මැචුවර් වුණාට පස්සේ කවුරු හරි මේ ඔය ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වුණොත් අන්න එයාට කතන්දරය රිවර්ස් කරගන්න එක ලේසි. හරිද? හරිද? හරිද ළමයි? ඊළඟට teens more likely to try dangerous things than adults because their impulse control and judgment has not fully developed. හරිද ළමයි? ඒ කියන්නේ ඒ අර ටීනේජ් බ්‍රේන් එකේ ඉම්පල්සස් කන්ට්‍රෝල් තමන්ගේ ආවේගය පාලනය කරගන්න, තමන්ගේ තරහව පාලනය කරගන්න, තමන්ගේ ඉමෝෂන්ස් පාලනය කරගන්න, ඒ වගේ දේවල් කරගන්න ඕන බ්‍රේන් එකේ පාර්ට් එක හරියට මැචුවර් වෙලා නැති නිසා වගේම ළමයි අනිත් එක තමයි කරන දේක හරි වැරද්ද හරියට තේරුම් ගන්න බැරි කම නිසා ඒගොල්ලෝ ගොඩක් ඩේන්ජරස් දේවල් try out කරන්න ඉඩ තියෙනවා. හරිද? ඒක නිසා ඔන්න ඕක තමයි ඇල්කොහොල් වල ටීනේජර්ස්ලා ගොඩක් රිස්ක් වෙන්න පුළුවන් තැන. ඊළඟට brain reward system gives positive reinforcement pleasurable things like food. We remember pleasurable things so that we do them again. ඒක ළමයි මෙන්න මෙහිමයි. බ්‍රේන් එක කාලයක් යද්දී අපි ප්ලෙෂරබල් දෙයක් කරොත් අපි ඒ කියන්නේ අපි කන්න කැමති කෑමක් කෑව කියන්නකෝ. අපිට ඒකේ රස මතකයි. දැන් මම ඔයාලට කිව්වොත් මේ තාක්කල් කාපු රසම කෑම මතක් කරන්න කියලා එයාලට පුළුවන්. හරිද? අන්න ඒ වගේ මෙමරි එකේ මේ බැකප් කොපි එකක් තියෙනවා. ඒ කියන්නේ බැකප් කොපි එකක් අපිට රසට ඊට පස්සේ ස්මෙල් එකට කාපු ඉවෙන්ට් එකට ඔය දේවල් වලට ටක් ගාලා ෆ්ලෑෂ් බෑක් කරලා එන්න පුළුවන් නම්. හරිද? එතකොට මේ ප්ලෙෂරබල් ඉවෙන්ට් එක බැක්ෆයර් වෙනවා ළමයි අපිට ඊළඟ පාරක් එක කන්න. හරිද? හරිද? හරිද ළමයි? හරිද? හරියයි. එතකොට ඇල්කෝහොල් වගේ දේවල් වල ළමයි මෙන්න මේ ඉෆෙක්ට් එකත් වැඩි. ඒ කියන්නේ බැක්ෆයර් වෙන එක. ඒ කියන්නේ මේ ඒ ආපු ප්ලෙෂර් එක බැක්ෆයර් වෙන එක. හරිද? ඒ කියන්නේ ඉම්ප්‍රින්ටඩ් මෙමරි එකක් වෙලා මේක ආතල්නි කියලා බැක්ෆයර් වෙන ඉෆෙක්ට් එකත් මේ ඇල්කොහොල් වල වැඩි ළමයි. හරිද? Since the teen brain not fully developed, teens have a harder time controlling their impulses and stopping themselves from repeating dangerous pleasurable things such as using drugs. ඒක නිසා teenage brain එක ළමයි මාර රිස්කි මෙන්න මේ substance abusing events වලට යන්න. හරිද? හරිද? හරිද ළමයි? ඊළඟට මොනවද මිනිස්සෙකුට ඩ්‍රග් ඇබියුස් කරන්න බලපාන ෆැක්ටර්ස්? හරිද? එකක් තමයි මේක ළමයි ගොඩක් වෙලාවට එක්ස්ප්ලেইন කරන මොඩල් එක තමයි බයෝ සයිකෝ සෝෂල් මොඩල්. ලක්මී ඔවයි. මේ මම කියන ඒවා හරිද? මම ගොඩක් අමතර පොයින්ට්ස් කියලා දෙනවානේ. හරිද? ඒව කොහොම හරි පැත්තකින් ලියලා ඒ ටිකත් දාන්න හැමෝටම බලන්න පුළුවන් විදියට. හරිද? හරියයි. හරිද? ඊළඟට factors affecting the drug abuse. එතකොට මෙන්න මේ මොනවා හරි එකක factors ගැන කතා කරද්දී මොනවද මේ මිනිස්සෙකුට drug abuse කරන්න පුළුවන් factors කියලා කතා කරද්දී ඒකට කතා කරනකොට අපි බෙදලා තමයි කතා කරලම මේ මොඩල් එකට කියනවා bio psycho social model. හරි bio psycho social model. ඒ කියන්නේ bio කියන්නේ යාවේ genetic preponderance එකක් තියෙනවද ඒක. ඊළඟට psycho. ඒ කියන්නේ මෙයාගේ psychological status එක. හරිද? මේ drug abuse එකට කොහොමද බලපාන්නේ කියලා. ඊළඟට social කියන component එකේ හරිද? bio psycho social. ඒ කියන්නේ කැලි තුනයි. biological impact එක කොහොමද මෙයා drug abuse කෙනෙක් වෙන්න? ඊළඟට psycho. ඒ කියන්නේ මෙයාගේ psychological condition එක කොහොමද? අනිත් එක තමයි මෙයාගේ social condition එක කොහොමද කියන එක. ඔන්න ඔය විදිහට තමයි ඔක bio psycho social model කියන එක එන්නේ. එතකොට ළමයි හරිද? එතකොට social මේ alcohol වගේ substance abuse වල ගොඩක් වෙලාවට social කියන component එක තමයි වැඩියෙන් එන්නේ. හරිද? ඒ කියන්නේ මෙහෙමයි genetic preponderance එකක් තියෙන substance abuse වලට. substance abuse වලට
ජෙනටික් ප්‍රිපොන්ඩරන්ස් එකක් තියෙන සමහර කට්ටියගේ ඩ්‍රග්ස් කියන්නේ දෙයකට ඇඩික්ට් වෙන පැත්ත වැඩි කරන්න ජෙනටික් ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා. එයාගේ ෆැමිලි හිස්ටරි ෆැමිලි ට්‍රේට් එක ගත්තහම ඒගොල්ලොන්ගේ සබ්ස්ටන්ස් ඇබියුස් වලට මේ පොසිටිව් ප්‍රිපොන්ඩරන්ස් එකක් ජෙනටිකලි තියෙන්න පුළුවන්. හරිද? ඊළඟට අනිත් දේවල් තමයි ළමයි මිනිස්සෙගේ සයිකොලොජිකල් පැත්තෙන් පර්සනැලිටි එක. හරිද? පර්සනැලිටි එක, එයාගේ ඇටිටියුඩ්ස්, ඊළඟට ඉන්ටර්පර්සනල් රෙසිස්ටන්ස් ස්කිල්ස්. ඒ කියන්නේ මට මේක බොන්න ඕනද? ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවා මේ බලෙන් තව කෙනෙක්ට ඉන්ෆ්ලුවන්ස් කරලා පටගාලා පොවන්න පුළුවන් ළමයි. හරිද? ඒ කියන්නේ ඒ වගේ. එතකොට අන්න ඒ වගේ එයාගේ සයිකොලොජිකල් ස්ටේටස් එක, එයාගේ පර්සනැලිටි එක, සමහර පර්සනැලිටි කියන ළමයි කිට්ටු කරන්නවත් බැරි. ඒ කියන්නේ ඒ මනුස්සයා කොච්චර බොන 100ක් මැද්දේ හිටියත් ඒ මනුස්සයා බොන්නේ නැහැ. ඒ කියන්නේ ඒ මනුස්සයාගේ පර්සනැලිටි එක. හරිද? ඒ වගේ පර්සනැලිටි ට්‍රේට්ස් තියෙනවා. මම ඔයාලට පර්සනැලිටි ඩිසෝඩර්ස් කියන එක පස්සේ දවසක මෙමීට කියලා දෙන්නම්. හරිද? ඊළඟට පර්සනැලිටි ට්‍රේට්ස් ටික. ඒ කියන්නේ සමහර කට්ටිය ඉන්නවා නිකන් බැනෙන පර්සනැලිටි. ඒ කියන්නේ බොනවාද නොබොනවාද කියන එක උන්දලටවත් තේරුම් නැහැ බොන්නද නොබොන්නද කියලා. ඒ කියන්නේ බොමු කිව්වොත් ඒකටත් හා බොන්න බෑ කිව්වොත් ඒකටත් හා. අර ඒ වගේ පර්සනැලිටිස් ඉන්නවා. ඊළඟට සමහර කට්ටියගේ ඇටිටියුඩ්ස් ඇන්ඩ් බිලීෆ්ස්. සමහර කට්ටිය හිතනවා පිරිමියෙක් වෙන නම් බොන්න ඕන. ඔය වගේ ඇටිටියුඩ්ස් තියෙනවනේ ළමයි. හරිද? ඊළඟට සමහර කට්ටිය දෙනවා අම්මෝ ඉම්පෝටන්ස් එකක් දන්නේ නැහැ කියලා. හරිද? එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හරිද? ඊළඟට ඒ මනුස්සයාගේ ඒ සයිකොලොජිකල් එයාගේ තින්කින් පැටර්න් එකත් ඒවට ඉෆෙක්ට් කරනවා. ඒව වැටෙන්නේ සයිකෝ පැත්තට. හරිද? ඊළඟට ඉන්ටර්පර්සනල් ඇන්ඩ් පියර් රෙසිස්ටන්ස් ස්කිල්. එයාගේ තියෙන එයාගේ ඉන්ටර්නල් ඇටිටියුඩ් එක, ඉන්ටර්නල් ඇටිටියුඩ් පියර්ස්ලා සජෙස්ට් කරන නම් බොන්න එයාට ඒක කොච්චර රෙසිස්ට් කරන්න පුළුවන්ද කියන එක එයාගේ ස්ට්‍රෙන්ත් එකක්. එතකොට එයාගේ තින්කින් පැටර්න් එකේ ස්ට්‍රෙන්ත් එකක්. ඒක වැටෙන්නේ සයිකොලොජිකල් කම්පොනන්ට් එකට. අපි දැන් ජෙනටික් කතා කරා, සයිකොලොජිකල් කතා කරා. ඊළඟට දැන් සෝෂල් ඉම්පැක්ට්ස් ගත්තාම එකක් තමයි ළමයි මේ සබ්ස්ටන්ස් වල අවේලබිලිටි එක. මට හොඳටම ෂුවර් ළමයි මේ ලංකාවේ ඇතුළතේ පාන් පිටි කිලෝ එකක් ගන්න නැතුණත් කුඩු කිලෝ එකක් හොයාගන්න, කුඩු ඩිංගක් හොයාගන්න කියලා නැති වෙන්නේ නැහැ ළමයි. ඒ කියන්නේ පාන් පිටි කිලෝ එකක් හොයාගන්න එක අමාරු වුණත් කුඩු නම් නැති වෙන්නේ නැහැ ළමයි. හරිද? ඒ කියන්නේ මේ ඒ තරම් හරි සුලභ දෙයක් කියලා තියෙන්නේ දැන්. ඊළඟට අනිත් එක තමයි දැන් සමහරලාට ලීගලි මිනිමම් පර්චේස් ඒජ් for alcohol. ඒ කියන්නේ අවුරුදු කීයට වැඩි අඩු කට්ටියටද බාර් වලින් ඇල්කොහොල් දෙන්න කියන එක. ඒ වගේ rules and regulations. ඊළඟට local law enforcement. රටේ තියෙන නීතිය මොකක්ද කියලා. ඊළඟට federal law concerning alcohol and illegal drugs. හරිද? ඒ කියන්නේ රටේ නීතිය මොනවද? ඒ කියන්නේ ඒකෙන් ලීගලයිස් කරලා තියෙන මේ දේවල් මොනවද කියලා. ඒකෙන් ලීගලයිස් කරලා තියෙන දේවල් මොනවද කියලා. ඊළඟට කොස්ට් එක. හරිද ළමයි? මම නම් කියන්නේ ළමයි සර්ජරි වල ඉන්න අතරේ රෑ මහ රෑට කපාගෙන එනවා ළමයි මේ උන් වැටලා කැපිලා තියෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරි ගන්නට එනවා ඉතින්. ඒ කියන්නේ සමහරලාට විකාර කරනකොට මල ඉතින් අපි දවසේ මාන්සිලා නින්නේ රෑ 12ට එකට විතර එනවා කපාගෙන. ඊට පස්සේ එතකොට මේ සමහර සීයලා එහෙම වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එන්නේ බීලා ඉවරලා වීදුරු වලට අතින් පයින් ගහලා ලොකු ඩීප් ටෙන්ඩන් කට් එකම තමයි එන්නේ. ප්‍රොෆියස් බ්ලීඩින් එක. ඊට පස්සේ ගිය පාර කැෂුවල්ටි ආව ඇල්කොහොල් පිට කඩුවකින් ගහලා. ඒ කියන්නේ තනිකර ළමයි කෑලි එල්ලගෙන එන්නේ. ඊට පස්සේ සමහර සීයලා ඉන්නවා බීලා වැටිලා එන කට්ටිය. ඉතින් මේ මම ඉතින් ඒ වෙලාවේ මොකක්ද වැඩි කියන්නේ නැහැ. ඊට පස්සේ පාන්දර උදේ වෙනකොට හොඳට බෙරි හිඳිලානේ. එතකොට ඉතින් මේ කියනවා මේ ඊළඟ පාර ගෙදර කට්ටිය මාව තිමීට ඉතින් හින්ට් එකක් එහෙම දෙනවා මේ ඊළඟ පාර බොන්න යනකොට පැදුරුකුත් අරන් යන්න. එතකොට එතනම බීලා එතනම වැටලා නිදා ගන්න පුළුවන් ගෙදර ඇවිල්ලා වැටෙන්නේ නැතුව කියලා. ඉතින් වයසක කට්ටියට අනිකම් පොඩ්ඩක් ඉතින් තල්ලුවක් දෙනවා ඉතින්. ඊට පස්සේ මේ ගොඩක් කට්ටිය මේ ගොඩක්ම කට් ඉන්ජරිස් තමයි ළමයි ඒ කියන්නේ වීදුරුවට ගහලා කියලා. ඊට පස්සේ ඒ කට්ටියකින් අහනවා මේ ඇයි ගහන් ලී හරි ප්ලාස්ටික් කරලා තිබුණේ ඇයි වීදුරුවටම ගහුවේ කියලා. එතකොට ඉතින් මේ කියන්නේ ඇල්කොහොල් තමයි ළමයි ලොකු ගොඩක්ම ප්‍රශ්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට එනවා RT එහෙම වෙලා උනේ මොකද්ද කියලා කියාගන්නවත් මේ
මේ එකක් නෑ. උනේ මොකද්ද කියලා කියාගන්නවත් ප්‍රශ්නයක් නෑ. මම ඔයාලට සර්ජිකලි ඉම්පෝර්ටන්ට් පොයින්ට් එකක් කියලා දීගෙන යන්නම්. නැත්නම් අමුතු ඒ වෙලාවට කියලා දෙනම් මතක් නැ දේවල් ළමයි. කවුරු හරි පේෂන්ට් කෙනෙක්ගේ බයික් එකක් වගේ දෙයක් ගියාම ගොඩක් වෙලාවට ඉස්සරහට වැටෙද්දි වදින්නේ මූණ. හරිද ළමයි? හරිද? ළමයි හරියයි. නිදිද? නෑනේ. එතකොට ළමයි දැන් ඒ මිනිස්සයා වැටුණාට පස්සේ අනිවාර්යයෙන්ම ජෝ එක බලන්න ඕන ළමයි මේ ජෝ එකේ ෆ්‍රැක්චර්ස් ගිහිලා තියෙනවද කියලා. හරිද? එක්ස්රේ මැන්ඩිබල් එකක් ගාලා බලන්න ඕන. මොකද ඔය වැටෙන වැටිල්ලට නිකට ඇනිලා මේ මැන්ඩිබල් එක හරිද ලෝව මැන්ඩිබල් එක කැඩිලා තිබුණොතින් දෙපැත්තෙම බයිලැටරල් ෆ්‍රැක්චර්ස් ගිහිල්ලා තිබුණොතින් කෙලින්ම ටං එක ෆෝල් බැක් වෙලා හුස්ම හිරලා මැරෙනවා. හරිද? හරිද? හරියයි. හරිද ළමයි? එතකොට කාට හරි පේෂන්ට් කෙනෙකුට කතා කරගන්න බැරි නම් හරිද? ඔයාලට හිතෙනවා නම් හරි මැන්ඩිබල් එක ගිහිල්ලා කියලා හිතෙනවා නම් මැන්ඩිබල් එක ගිහිල්ලා කියලා හිතෙනවා නම් හරිද? ටක් ගාලා මේ කියන්නේ ටක් ගාලා මේ ෆෝරොෆැරින්ජල් එකක් දාගන්න. හරිද? ඒ කියන්නේ මේ මිනිස්සු මැරෙන්නේ ළමයි එයාපි ඔබ්ස්ට්‍රක්ෂන් එකකින් මැන්ඩිබල් එකක් පිටිපස්සට ඇදලා ටං එක ෆෝල් බැක් වෙලා. හරිද? ඒ කියන්නේ ළමයි දැන් පේෂන්ට් හාන්සි වෙච්ච ගමන් ෂොට් එක හම්බෙනවා. ඒ මෙතෙන්ට දොර ගාවට නිකන් ඇවිදගෙන එනවා. අපි ආවෝ හාන්සිලා බලන්න කියලා හාන්ස් කරගමන් ටං එක ෆෝල් බැක් වෙලා පේෂන්ට් ඩෙත් වෙනවා. හරිද ළමයි? හරිද? no important points. හරිද? මම ඒ වෙලාවට මතක් වෙන දේවල් කියලා දෙන්නම්. අනිත් එක තමයි ජෝ ඩිස්ලොකේෂන් කියන එක එමර්ජන්සි එකක්. හරිද? මම මේ වෙලාවට මතක කියලා දෙන්නම්. මතක් කරන්න ඕන මට කියලා දෙන්න පස්සේ වෙලාවක මම කියලා දෙන්නම්. හරිද? ඊළඟට ඇල්කොහොල් මාකටිං. අපේ රටේ වගේ නම් ඇල්කොහොල් වගේ දේවල් මාකට් කරන්න බෑ ළමයි. විකුණ ගන්න පුළුවන් මාකට් කරන්න බෑ. ඊළඟට ඔය වගේ සෝෂල් ෆැක්ටර්ස් තියෙනවා. මේ මිනිස්සුගේ ඉන්කම් එක කොහොමද? ඊළඟට මේ මිනිස්සුගේ ජීවත් වෙන පරිසරය කොහොමද? අන්න ඒ දේවල් වගේ සෝෂල් පේෂන්ට් කෙනෙක් ජීවත් වෙන සෝෂල් බෑග්ග්‍රවුන්ඩ් එක බයෝ සයිකෝ සෝෂල් මොඩල් එකට අනුව මෙන්න මේ විදිහට ඉම්පැක්ට් එකක් හදලා දෙනවා මිනිස්සුෙකුට සබ්ස්ටන්ස් ඇබියුස් කරන්න. හරිද? හරිද ළමයි? මෙතෙන්ට එනකන් හරිද? හරි. ළමයි මෙතෙන්ට එනකන් හරිද? හරිද? ඊළඟට අපි බලමු acute intoxication. හරිද? මෙන්න මේ acute intoxication කියන එකේ definition එක පාඩම් කරගන්න වෙනවා ළමයි. හරිද? මම මේ තාක් වෙනකන් කිසිම දෙයක් කටපාඩම් කරන්න කිව්වේ නෑනේ. මෙන්න මේක පාඩම් කරගන්න. හරිද? එතකොට acute intoxication කියන එක it is a transient condition එකක්. ඒ කියන්නේ long term දෙයක් නෙමෙයි මේක transient condition එකක්. මේවා MCQ වල අහලා තියෙනවා ළමයි. acute intoxication කියන්නේ long term එකද transient එකද? එතකොට මේක transient condition එකක්. Following the administration of alcohol or other psychoactive substance. හරිද? ඒ කියන්නේ මිනිස්සෙක්ට ඇල්කොහොල් හරි එහෙම නැත්නම් මොන හරි සයිකෝඇක්ටිව් සබ්ස්ටන්ස් එකක් හරි ගත්තට පස්සේ මේ මිනිස්සයාට ඇති වෙනවා මේ මිනිස්සගේ level of consciousness වල අවුලක්. හරිද? ඒ කියන්නේ මේ මිනිස්සයාගේ තියෙන මානසික මට්ටමේ අවුලක් ඇති වෙනවා නම් cognitive ඒ කියන්නේ මෙයාගේ executive functions වල අවුලක් ඇති වෙනවා නම් cognitive functions වල decision making මේ ඊළඟට thinking decision making higher functions වල අවුල් වෙනවා නම් ඊළඟට perceptions මේ මනුස්සයට දැනෙන දේවල් වල අවුල් වෙනවා නම් يعني මෙයාට 5 senses තියෙනවානේ smell taste ඒ වගේ ඒවෙන් එන sensors වලින් දැනෙන දේවල් අවුල් වෙනවා නම් ඊළඟට මේ මනුස්සයාගේ behavior එක අවුල් වෙනවා. හරිද? ඊළඟට මේ මනුස්සයාගේ psychophysiological functions ඒ කියන්නේ thinking ඊළඟට මේ මනුස්සයාගේ behavior එක මොහ කාට හරි respond කරන විදිය අන්න ඒ දේවල් fully කන පිට ගැහෙනවා නම් අන්න ඕකට තමයි acute intoxication එක කියන්නේ. හරිද? හරිද ළමයි? ඒ කියන්නේ මේක ලීසි මතක තියාගන්න මෙහෙම. ඒ කියන්නේ මේක acute transient condition එකක්. මේක වෙන්නේ මිනිස්සෙගේ බ්‍රේන් එකේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ හයර් ෆන්ක්ෂන්ස් වලින් කරන
වැඩ ටික අවුල් යන එක. උදාහරණ ගත්තාම consciousness, cognitive functions, තීරණ ගැනීමේ හැකියාව, ඊළඟට sensors, ඊළඟට behavior එක, ඊළඟට psychological thinking pattern එක. හරිද? ඊළඟට event එකකට respond කරන විදිය. ඔන්න ඔය වගේ දේවල් වෙනස් වෙනවා නම් ඔන්න ඕකට තමයි acute intoxication කියලා කියන්නේ. හරිද? ඒකත් කටපාඩම් කරන්න ඕනේ නැහැ වගේ ළමයි. හරිද? කටපාඩම් කරන්න නැතුවම ගොඩ දාගන්න පුළුවන්. හරිද? හරිද? හරි අය. හරිද? ඊළඟට අපි බලමු harmful use කියන්නේ මොකක්ද කියලා. හරිද? acute intoxication කියන word එකේ තේරුම මේ මනුස්සයා higher function සවුල් යන විදිහට පාවිච්චි කරනවා. harmful use කියන්නේ ළමයි මේකත් හරි ඒ කියන්නේ අපිට මේ සයික් වල තියෙන වචන ළමයි අපිට ඕන හැටියට පාවිච්චි කරන්න අමාරුයි. හරිද? අපිට later මේක harmful use කිව්වට අපි සයික් වල කිව්වොත් harmful use කියලා ඒක ක්ලික් වෙන්නේ වෙන විදිහකට ළමයි. හරිද? ඒක ක්ලික් වෙන්නේ වෙන විදිහකට. harmful use කියන එකට වචනයට definition එකක් තියෙනවා ළමයි. ඒ definition එක තමයි a pattern of psychoactive substance use that is causing damage to health. ඒ කියන්නේ patient දන්නවා මේක මගේ සෞඛ්‍යයට හොඳ නැහැ කියලා. හරිද? එතකොට ඒ මනුස්සයා තමන්ගේ health එකට හොඳ නැහැ කියලා දැන ගන්නවා නම් අන්න ඒකට තමයි harmful use කියන්නේ. හරිද? ඒ කියන්නේ මේ මනුස්සයා දන්නවා මෙන්න මේ level එකකින් ගත්තොත් මගේ health එකට මේක අවුල් කියලා. මට සිරෝසිස් මනුස්සයාට සිරෝසිස් වෙන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් මොනවා හරි එයාට සයිකොලොජිකලි එෆෙක්ට් වෙන්න පුළුවන්. මේ මනුස්සයා ડિප්‍රෙෂන් වෙන්න පුළුවන්. හරිද? එතකොට අන්න ඒ වගේ සමහරට හෙපටයිටිස් එකකට දල්ලු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ මනුස්සයා දන්නවනම් මෙන්න මේ රිස්ක් එක තියෙන මට්ටමට මම බොනවා කියලා. අන්න ඒකට තමයි harmful use කියලා කියන්නේ. The damage may be physical. එක cirrhosis වගේ hepatitis ඇවිල්ලා ඊළඟට drug induced කරලා infective endocarditis වගේ ඇවිල්ලා හරිද? සමහරට anaphylaxis ඇවිල්ලා හරිද? අන්න ඒ වගේ ඒක physically වෙන damage එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක mentally වෙන්න පුළුවන් damage එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි මිනිස්සෙක් බීලා උන්දා යනවා මේ කෙලින්ම depressive episode එකකට. හරිද? එතකොට මේ මනුස්සයාට ඒක සයිකොලොජිකලි හරි මෙන්ටලි හරි ඇෆෙක්ට් වෙන විදියට අවුලක් යනවා නම් අන්න ඒකට තමයි harmful use කියලා කියන්නේ. හරිද ළමයි? හරිද? හරි අය. හරි. ඊළඟට කතන්දරයක් එනවා alcohol dependence. හරිද? එතකොට ඒ severity කියන්නේ ඉස්සෙල්ලා වෙනවා acute intoxication. ඒකෙත් ඉන්දේසින් ගොඩ දා ගන්න පුළුවන්. ඒක ඉච්චර ලොකු සීන් එකක් නෙමෙයි. හරිද? ඊළඟට එනවා harmful use. මිනිහා දන්නවා Tamanට මේක හොඳ නැහැ කියලා. ඊළඟට සීන් එක එනවා ළමයි dependence. හරිද? dependence කියන්නේ මුන්ට මේක නැතුව බෑ කියන එක. හරිද? ඒ කියන්නේ තනිකරම මේ සීන් එකේ මේගොල්ලන්ට මේ dependence කියන්නේ ඒක නැති වුණොත් ඉන්න බෑ. හරිද? කියන්නේ නැතුවම බෑ කියන සීන් එක තමයි dependence කියන්නේ. හරිද? මෙන්න ඇල්කොහොල් වල ළමයි කටපාඩම් කරන්න තියෙන පොයින්ට්ස් 5 මේන්ලිම මේක. හරිද? ICD-10 කියන්නේ ගයිඩ්ලයින් එක ඩිසීස් එක ඩිපෙන්ඩන්ස්ද නැද්ද කියන එක. ඒ කියන්නේ ICD-10 කියන්නේ ඕන සයිකියාට්‍රික් ඩිසීස් එකකට අත්පොත වගේ තියෙන පොත ICD-10 එක. ICD-10 එකේ මිනිස්සෙක් ඩ්‍රග් එකකට ඇඩික්ට් වෙලාද නැද්ද කියන එක ජජ් කරන ක්‍රයිටීරියාස් 5 තමයි මෙන්න මේ 6 ක්‍රයිටීරියාස් 6 තමයි මෙන්න මේ ඩිපෙන්ඩන්ස් ක්‍රයිටීරියාස් කියන්නේ. එතකොට මෙන්න මේ ක්‍රයිටීරියාස් ටික කටපාඩමින් අනිවාර්යයෙන්ම පාඩම් කරගෙන ඉන්න ඕනලම. හරිද? මේ ක්‍රයිටීරියාස් ෆුල්ෆිල් කරනවා නම් තමයි මේ මිනිස්සයා මේ ඇල්කොහොල් ඩිපෙන්ඩන්ට්ද ඇල්කොහොල් ඩිපෙන්ඩන්ට් නැද්ද කියන එක ඩිසයිඩ් කරගන්න අපිට පුළුවන් වෙන්නේ. හරිද? ඊළඟට ඩිපෙන්ඩන්ස් එකේ හරිද? මෙන්න මේ ටික මාක් කරලා තියන්න අනිවාර්යයෙන්ම must know knowledge. හරිද? මේව නැති වුණොත් sorry තමයි. හරිද? මේව අනිවාර්යයෙන්ම අහනවා ළමයි. හරිද? මේව අනිවාර්යෙන් ෂුවර් and ෂොට් අහනවා.
මෙන්න මේක තමයි කටපාඩම් කරන ස්ලයිඩ්ස් එක. ඩිපෙන්ඩන්ස් වල පළවෙනි ක්‍රයිටීරියා එක තමයි a strong desire or sense of compulsion to take substance. ලක්මි කම්පල්ෂන් එකක් කියන්නේ මොකද්ද? ලක්මි අවයි මොකද්ද කම්පල්ෂන් එක කියන්නේ? ස්ටිමියුලේෂන් එකක් වගේ. අනේ ලක්මි මගේ කවුසන්න එපා ලක්මි. ඔබ්සෙසිව් and compulsion කියලා දීලා තියෙන්නේ. කම්පල්ෂන් එක ඔබ්සෙෂන් එක නම් කම්පල්ෂන් එක ඔබ්සෙෂන් එක මම ඔබ්සෙෂන් නහන්නයි කම්පල්ෂන් එක මට කියලා දෙන්නකෝ. කම්පල්ෂන් මොකක් හරි කරන්න ෆෝස් කරන එකක් වගේ. නෑ මතක නෑ. සයිකෝපැතොලොජි මතකද? ඉන්න පොඩ්ඩක් කම්පල්ෂන් එක මතකද? මයිමී මොකද්ද කම්පල්ෂන්? ඔබ්සෙෂන් එකකට දෙන්න රෙස්පොන්ස් එක. යන්න හරි මොනවා හරි ඔබ්සෙෂන් එකකට කවුරු හරි පේෂන්ට් කෙනෙක් රිපිටිටිව් රෙස්පොන්ස් එකක් දෙනවා නම් අන්න ඒක තමයි කම්පල්ෂන් එක. කම්පල්ෂන් එකේ ෆීචර්ස් මොනවද? මිනිස්සෙකුට බිලින්ග් එක නවත්තන්න පුළුවන්ද ඒක? Tamanට හිතලා කම්පල්ෂන් එක නවත්තන්න පුළුවන්ද? බෑ. කම්පල්ෂන් එක විලින්ග් නවත්තන්න බෑ. හරිද? කම්පල්ෂන් එක විලින්ග් නවත්තන්න බෑ. එතකොට ස්ට්‍රෝං ඩිසයර්. ඒ කියන්නේ මේ මනුස්සයාට දැන් ඇල්කොහොල් කියන්නේ මම ඔයාලට කම්පල්ෂන් එකේ ඩෙෆිනිෂන්ස් ටිකක් කිව්වා. හරිද? සයිකෝපැතොලොජි කරද්දි ඒකෙ වෙන්නේ මේ මනුස්සයාට කම්පල්ෂන් එක ඒ කියන්නේ මේ මනුස්සයාට දැන් හිතින් මේ කම්පල්ෂන් එක නවත්තන්න බෑ. ඒ කියන්නේ මෙයාට මේක ඕනමයි කියලා හිතෙනවා. මෙයාට සමහරලාට දැන් මේක ඕනේ නැහැ කියලා හිතලා මෙයාගේ හිතින්ම මේක නවත්ත ගන්න බෑ. ඒ කියන්නේ මේ මනුස්සයාට ස්ට්‍රෝං ඩිසයර් එකක්. හරිද? ලොකු ස්ට්‍රෝංම ඩිසයර් එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ලොකු සෙන්ස් එකක් තියෙනවා. මට මේ සබ්ස්ටන්ස් එක ඕනමයි කියන එක. හරිද? ඒක තමයි පළවෙනි ක්‍රයිටීරියා එක. හරිද? හරිද? හරිද තමයි? හරිද? 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 ඊළඟට දෙවැනි ක්‍රයිටීරියා එක තමයි difficulty in controlling the substance take. ඒ කියන්නේ මේක ගන්න පටන් ගත්තට පස්සේ මේකේ ලෙවල් එක කන්ට්‍රෝල් කරගැනීමේ අපහසුතාවය. හරිද? මේ සබ්ස්ටන්ස් එක ගන්න පටන් ගත්තට පස්සේ මේකේ ලෙවල් එක කන්ට්‍රෝල් කරගැනීමේ අපහසුතාවය. එකක් තමයි ගන්න පටන් ගන්න වෙලාව කන්ට්‍රෝල් කරගන්න බෑ. නවත්තන්න ඕන කොතනද කියලා හිතා ගන්න බෑ. ගන්න ඕන ලෙවල් එක කොහොමද කියලා හිතා ගන්න බෑ. ඒ කියන්නේ සබ්ස්ටන්ස් එක ගත්තාම මේක සබ්ස්ටන්ස් එක කන්ට්‍රෝල් කරගන්න බෑ මෙයාට. හරිද? ඒ කියන්නේ ඔන්සෙට් එක ටයිම් එක ටර්මිනේට් කරන්න ඕන මම කොයි වෙලාවෙද මේක මට ඇති කියන හිතන එක අන්න ඒ වගේ තමන්ට තමන්ගේ කන්ට්‍රෝල් එක ඇචීව් කරගන්න බැරි වෙනවා. හරිද ළමයි? හරිද? හරිද? ක්‍රයිටීරියාස් ටිකක් සෙට් නේද? තුන්වෙනි ක්‍රයිටීරියා එක තමයි the physiological withdrawal state. ඒ කියන්නේ patient මේ සබ්ස්ටන්ස් එක නැවැත්තුව ගමන්ම අතපය වෙවුලලා දාඩිය දාලා කැරකෙවිල්ල හැදිලා වමනේ ගිහිල්ලා හුස්ම ගන්න බැරි වෙලා අන්න ඒ වගේ withdrawal state එකක් එනවා. මම කියලා දෙනවා withdrawal එක manage කරන්නේ කොහොමද කියලා. හරිද? withdrawal state එකක් එනවා නම් ඒ කියන්නේ උන්දට මේ සබ්ස්ටන්ස් එක නැතුව බැරි තැනටම තල්ලු වෙලා. හරිද? 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 හරිද ළමයි? තුන්වෙනි එක හරි නේද? හරියි. ඊළඟට හතරවෙනි එක තමයි evidence of tolerance such that increased doses of the psychoactive substance are required in order to achieve the effect of originally produced or lower doses produced by all lower doses. මේක කියන්නේ ළමයි
කාට හරි ඉස්සර අරක්කු කාලකින් එන ෆන් එක තියෙනවනේ. ඒ ෆන් එක පස්සේ භාගයකින් එනවා ඒ මිනිහට ටොලරන්ස් ඇවිල්ලා. ඒ කියන්නේ ඔය මේ ඒ කියන්නේ පස්සේ ඔක බෝතලයකට ගන්නටම යනවා. ඒ කියන්නේ අද ආපු ෆන් එක හෙට නෙවෙයි තව අවුරුද්දකට පස්සේ ඉන්නේ භාගයකට නම් ඒ මිනිහට ටොලරන්ස් ඇවිල්ලා. ඒ කියන්නේ එන්න මේ 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 ඩ්‍රග් ඩෝස් එක එන්න මේ කියන්නේ ඒ ගන්න සයිකෝඇක්ටිව් සබ්ස්ටන්ස් එකෙන් තමන්ට ඕන ප්ලෙෂර් එක ගන්න තියෙන ප්‍රමාණය හරිද? තමන්ට ඕන ප්ලෙෂර් එක ගන්න ඕන වෙන සබ්ස්ටන්ස් ප්‍රමාණය වැඩි වෙනවා නම් අන්න එක තමයි ඩිපෙන්ඩන්ස් වල එක ඉම්පෝර්ටන්ට් ක්‍රයිටීරියා එකක්. හරිද? හරිද? හරිද ළමයි? අනිත් එක තමයි progressive neglect of alternative pleasures or interests because of psychoactive substance use. හරිද? Increased amount of time necessary to obtain or take the substance or to recover from its effect. ඒ කියන්නේ ළමයි මේක සරලව මතක තියාගන්න මෙහෙම මිනිස්සයාට කලින් අර වෙනම ජීවිතේ තමන්ගේ ආතල් වෙන විදි තියෙනවානේ. හරිද? අන්න ඒවෙන් එන ආතල් මදි වෙනවා. මදි නෙමෙයි ඕන් නැති වෙනවා. ඒ කියන්නේ එයාට හිතෙනවා හරි ඇල්කොහොල් වලින් ගන්න එක තමයි ෆන් එක. අනිත් ඒවා ඊතරම් මේ ඕන් නැහැ කියලා හිතලා තමන්ගේ ජීවිතේ ප්ලෙෂර් එක ජෙනරේට් කරන අනිත් හැමදේම මේ මිනිස්සයා ඩිංග ඈත් වෙනවා. ඕක තමයි ඩිපෙන්ඩන්ස් වල අනිත් ක්‍රයිටීරියා එක. ඒ කියන්නේ සෙක්ෂුවල් ඇක්ටිවිටීස් වලින්වත් ඊළඟට කෑම් වලින්වත් කිසි දෙයකින් මේ මිනිස්සයාට හැපිනස් කියන එක එන්නේ නැහැ. ඒ කියන්නේ තනිකරම හැපිනස් ඩෝපමින් ඇක්ටිවේට් වෙන පාත් ඒක තනිකර ඇල්කොහොල්ම වෙනවා. හරිද? 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 අනිත් එක තමයි persisting with substance use despite clear evidence of overtly harmful consequences. මේ මිනිස්සයා හොඳටම දන්නවා ළමයි මේ සබ්ස්ටන්ස් මෙන්න මේ විදිහට ගැනිල්ල මගේ හෙල්ත් එකට හොඳ නැහැ කියලා. ඒ වුණත් ඒ දේ දැන මෙයාට මේක දිගටම ඕන වෙනවා නම් අන්න ඒක තමයි 6 වෙනි ක්‍රයිටීරියා එක. හරිද ළමයි? හරිද ළමයි? මෙන්න මෙතන හරිද? මෙතන ලස්සන මේ ක්‍රයිටීරියාස් පහ විස්තර කරලා තියෙනවා. මේ මගේ නෝට් එකෙන් highlight කරපු ටිකත් මම ඔයාලට දෙන්නේ. එතකොට ඕන මොනවද නැත්te මොනවද කියලා ඔයාලට ටග් ගාලා ක්ලික් කරගෙන ඒ ටික පාඩම් කරගන්න පුළුවන් නේ. හරිද? ඒක සේරම කියව ඒ කියන්නේ කවුරු highlight කරපු නෝට් එකක් ටග් ගාලා ලේසියෙන්ම මේ ක්ලික් කරගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය ක්‍රයිටීරියාස් 6 බොහොම චූටියෙන් සම්රයිස් කරලා තියෙන්නේ. එතකොට මේ ICD-10 diagnostic guideline එක කියන එක ABCDEF කියලා ලස්සනට මෙතනත් කියනවා. ඒ කියන්නේ ඔයාලට තව වැඩියෙන් ඉන්ෆර්මේෂන් ඕන නම් හරිද? තව වැඩියෙන් ඉන්ෆර්මේෂන් ඕන නම් මෙන්න මේ ටික බලලා කියවන්න. මෙතන තමයි ওই පොයින්ට්ස් ටික තියෙන්නේ. හරිද? හරිද ළමයි? හරිද ළමයි? ළමයි ලක්මී මාක් කරගත්තද? ඔව් අයියේ. හරිද? ඒක ක්ලික් කරගන්න. ඊළඟට අපි බලමු withdrawal කියන්නේ මොකක්ද කියලා. හරිද? withdrawal state එක කියන්නේ මොකක්ද කියලා. එතකොට withdrawal state එක කියන්නේ ළමයි a group of symptoms. හරිද? ඒ කියන්නේ අපිට මේක හරියටම කියන්න බෑ මෙන්න මේව තමයි symptoms ටික කියලා. එතකොට ඒක ඒ මිනිස්යා මත depend වෙනවා. හරිද? එක කෙනාට withdrawal symptoms එන්නේ එක විදියට. A group of symptoms of variable clustering and severity occurring on absolute or relative withdrawal of a substance after repeated and usually prolonged and high dose use of that substance.
ඒ කියන්නේ ළමයි ඔය කොච්චර මේ ගැඹුරින් මත තියන්න ඒක හරිම සරලයි. ඒ කියන්නේ මෙහෙමයි. මිනිස්සෙක් ඇල්කොහොල් වගේ දෙයක් ගත්තට පස්සේ දීර්ඝ කාලීනව ගත්තට පස්සේ මේ මනුස්සයාට ඩිංගක් හරි ඇල්කොහොල් මේ ඩෝස් එක මිස් වුණොත් හරිද? ඩිංගක් හරි ඇල්කොහොල් ඩෝස් එක මිස් වුණොත් මේ මනුස්සයා පිස්සු ගිලින්න ගන්නවා. හරිද? මේ මනුස්සයා පිස්සු ගිලින්න ගන්නවා. ඊළඟට මොනවද මේ මිනිසුන්ට එන්න පුළුවන් මේ ෆීචර්ස් withdrawal එකේ එන්න පුළුවන් ෆීචර්ස්. එකක් තමයි ළමයි patient එයාගේ conscious levels එහෙ මෙහෙ වෙන්න පුළුවන්. හරිද? conscious level එහෙ මෙහෙ වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේගොල්ලෝ gastritis වගේ symptoms පෙන්වන්න පුළුවන්. කියන්න පුළුවන් ඩොක්ටර් මගේ බඩ දනවා වමන යනවා ගේනවා හෙඩ් එකක් එනවා හරිද? සමහර කට්ටිය කියන්න පුළුවන් හෙඩ් එකක් එනවා කියලා. හරිද? සමහර කට්ටිය කියන්න පුළුවන් nausea එනවා vomiting එනවා එහෙම. සමහර කට්ටිය කියන්න පුළුවන් මට tremors එනවා අතපය වෙවුලනවා එහෙම කියලා සමහර කට්ටිය කියන්න පුළුවන්. ඊළඟට තව සමහර කට්ටිය reckless වෙන්න පුළුවන්. සමහර කට්ටිය reckless වෙන්න පුළුවන් කල්පනාව අඩු වෙලා වගේ වැඩ කරන්න පුළුවන් aggressive වෙන්න පුළුවන්. ඔන්න ඕව තමයි ළමයි withdrawal state එකක් කියන්නේ. බොහොම සරලව මතක තියාගන්න. බොහොම සරලව. හරිද? ඒ කියන්නේ withdrawal එකක් කියන්නේ ඒ කියන්නේ මේ මිනිස්සයාට දැන් ඒ හරි වෙලාවට දැන් ඩෝස් එක ඇඟට වැටුන්නේ නැති වුණා මේ මිනිස්සු පිස්සු කෙලින්නවා. ඔන්න ඕක තමයි withdrawal කියන්නේ. හරිම සරලවම ඕක. ඒ කියන්නේ දැන් මෙයාට දන්නවා දැන් හරි දැන් ඊළඟ ඩෝස් එක එන්නේ දැන් මට ඊළඟට අරක්කු ටික වැටෙන්නේ හවස 6ට ගෙනවනම් එතකොට දැන් 6ට ඒ ඩෝස් එක වැටෙනකොට 8ට විතර පිස්සු කෙලින්න ගන්නවා. ඔන්න ඕක තමයි withdrawal කියන්නේ. එතකොට අපිට හරියටම කියන්න අමාරුයි මෙන්න මේව තමයි ෆීචර්ස් ටික withdrawal එකේ කියලා අපිට කියන්න අමාරුයි. එතකොට සමහර patient ලට fits පවා එන්න පුළුවන් ළමයි. හරිද? සමහර patient ලට fits පවා එන්න පුළුවන්. මේ මම ළඟදීම මැනේජ් කරපු withdrawal එක තමයි ළමයි splenectomy patient කෙනෙක් දීලා වහලට නැග්ගා වහලෙන් පත බැවුණා ඩෝන් ගාලා බිම. ස්ප්ලීන් එක රප්චර්. එනකොට බ්ලඩ් මේ පැකට් එක මිල්කල දිදී අරන් ආවේ ලීටර්ස් දෙකක් පෙරිටෝනියම් එක ඇතුලේ බ්ලඩ්. හරිද? ඊට පස්සේ එමර්ජන්සි ලැබොරටොමි එකක් කළා කොහොම හරි ආපහු වෝඩ් එකට දාගත්තා ICU එකකින් ට්‍රාන්ස්ෆර් කළා. දැන් ගෙනාපු පළවෙනි දවසේම හොඳට හිටියා දෙවෙනි දවසේම මේ මුත්‍ර බටෙත් ඇදගෙන දුවන්න හදනවා මේ වාට්ටුවෙන් වැනිෂ් වෙන්න හදනවා. ඊට පස්සේ කොහොම හරි සද්ද දාලා ඩිංග තියන් හිටියා මේ يعني මේ බ්‍රේන්ස් එහෙම දාලා තිබුණා ඇබ්ඩොමන් එකට බ්‍රේන්ස් එහෙම දාලා තිබුණා ඊට පස්සේ යන්ත බට එහාට මෙහාට පයින් කරලා සද්ද දාලා පළවෙනි දවසේ යන්තම් ඩිංග තියන් හිටියා. ඊට පස්සේ මම ක්වාටර් සෙල්ලරට එක ඩ්‍රේන් එකක් ඇදගෙන එළියට ඇඳෙන් බහින්න ගිහිල්ලා එක ඩ්‍රේන් එකක් ඇඳෙන් එළියට ඇදගෙන එළියට ඩ්‍රේන් එක එළියේ මේ ඊට පස්සේ කොහොම හරි ආපහු ඩ්‍රේන් එක ඇතුළට දාගෙන යන්තම් මේ ආපහු ඇඳේ තියාගත්තා. ඒ වගේ වෙලාවක ළමයි හරිද මෙන්න මේව ලියලා තියාගන්න කොහේ හරි patient හැලෝපෙරිඩෝල් 5 mg වගේ ෂොට් එකක් දී ගන්න පුළුවන්. හරිද? ළමයි හරිද? කො ළමයි හරිද? හරිද? හැලෝපෙරිඩෝල් වලින් 5 mg වගේ ෂොට් එකක් දීලා තියාගන්න පුළුවන්. හරිද? එතකොට මේ දෙයියන්ගේ පිටින් නිදි. හරි දෙයියන්ගේ පිටින් නිදි. ඊට පස්සේ හැලෝපෙරිඩෝල් ළමයි 16 mg එකක් 16 mg එකක් ගන්න පුළුවන් හැලෝපෙරිඩෝල් පළවෙනි ෂොට් එක දීපු ගමන් ටිකක් ඇග්‍රෙසිව් ගතිය අඩු වෙලා patient නිදි. හරිද? ඒ වුණාට හරිද හැලෝපෙරිඩෝල් එක දැන් දිගටම ඔගේ තියන් ඉන්න බෑනේ. දැන් ඔයාලට ක්ලික් වුණොත් මේ බොන්න තමයි දුවන්නේ කියලා පට ගාලා ගහන්න ක්ලෝඩයිසිපොක්සයිඩ් 50 mg BD. BD කියන්නේ දවස් දෙකක් ගන්න ඩෝස් එක ක්ලෝඩයිසිපොක්සයිඩ්. මම ඉස්සරහට ගෙදෙන්න ඔයාලට කියනවා මේ දේවල් දැනගෙන ඉන්න එතකොට හරි ලේසි වැඩේ හැන්ඩල් කරගන්න. එතකොට ඊටඟ ළමයි දෙවෙනි දවස් යනකොට මේ මම කෙරුවා ක්ලෝඩයිසිපොක්සයිඩ් 50 mg BD එක. එතකොට patient ගේ අර alcohol withdrawal symptom එක තමයි දෙවෙනි දවසේ lift එක හම්බුනේ මේ splenectomy කරපු patient. ඊට පස්සේ patient කියනවා මේ
මුත්‍රපටේ අරගෙනම දෙනියා යන්න ඕන කියලා. ඒකට දෙනියාෙන් ට්‍රාන්ස්ෆර් එක. දෙනියාෙන් ට්‍රාන්ස්ෆර් එකක් මුත්‍රපටේ මම ආව ඉතින් මේ මොකද ගමේ කට්ටියට පෙන්නන්නද මට බටයක් දැම්ම කියලා මේක අරන් යන්න හදන්නේ කියලා. ඉතින් නෑ නෑ මුත්‍රපටේ නම් පන්නන්න දෙන්නේ මට මේ බටේ අරගෙන තමයි ගෙදර යන්න ඕන කියලා දැන් පේෂන්ට් එන්න වලිය. ඊට පස්සේ මේ කොහොමද දැන් මේ ගෙදර කට්ටියත් ඇවිල්ලා මිනිහා වාහනයකුත් ගෙන්නගෙන ටිකට් කැප්පුවා කියලා දැන් යන්න හැම තදි ස්පීනෙක්ටමිනේ දැන් මුට නියමකොකල් මිනිගොකල් එක ගහන්නත් එපා තදි දෙහින් ගෙනලා ඊට පස්සේ තමයි ඒ කියන්නේ තාම මිඩ්ලයින් ලැබරටෝරි මිඩ්ලයින් ස්කාර් එකක් තියෙනවා මේ හොඳට හීල් වෙලත් නැහැ ඊට පස්සේ මේ කොහොම හරි මේ මිනිහා වාට්ටෙන් වැනිෂ් කැතීට එක කැනුලා එක 12ට විතර මිනිහා වාට්ටෙන් වැනිෂ් ඊට පස්සේ කොහොම හරි පොලිස් පෝස්ට් එකෙන් අල්ලලා ආපහු ආට්ටුවට ගෙනත් දැම්මා දෙවැනි පාර ක්ලෝඩයිසර් ඔක්සයිඩ් එකෙන් 50 මිලිග්‍රෑම් බීජ දුන්න විතරයි සනීපෙට නිදි කිසි කරදරයක් නැහැ ඊළඟ දවසේ මේ ඩ්‍රේන්ස් ටික අයින් කරලා යනකම් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේ දේවල් දැනගන්න ඕන ළමයි කෙනෙක් පටගාලා පේෂන් කෙනෙක් කර මේ ඇග්‍රෙසිව් වෙනවා නම් එවනම් يعني මේ ඔයාටලට ෂුවර් නැත්තම් පේෂන්ට් මේ විද්‍රෝවල්ද කියලා ඉස්සෙල්ලා ගහන්න මේ හැලපෙරිඩෝල් එකක් ගහන්න මේ කිසි අවුලක් නැහැ 5 මිලිග්‍රෑම් ගහලා බලන්න එතකොටත් වැඩි අවුල් වගේ යනවා වගේ යනවා නම් මේ විද්‍රෝවල් කියලා හිතනම නම් කෙලින්ම මේ ක්ලෝඩයිස් ඔක්සයිඩ් 50 මේ 50 මිලිග්‍රෑම් BD එකක් ගන්න. ඒකට නර්ස්ලාට කිව්වම ඒගොල්ලෝ පැන්න ගමන් දෙනවා 50 මිලිග්‍රෑම්. හරිද? හරිද තමයි. ඔබ ලියලා තියාගන්න මේ වාට්ටු හරි ප්‍රයෝජනවත් වෙනවා මේ. හරිද? 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 අර නෝට් එකේ හොඳ ටිකක් තිබුණා ළමයි withdrawal ගැන. හරිද? මම මෙතෙන් පෙන්නකෝ. හරිද? depend on core criteria student. මේ තියෙන ළමයි. හරිද? මෙන්න මෙතන withdrawal symptoms ගැන තියෙනවා. හරිද? Withdrawal symptoms develop due to cessation or of substances that has been heavy and prolonged. එන කවුරුයි මිනිස්සෙක් දිගට මේ substances ටික ගන්නවා නම් එයාට ඒ කියන්නේ ගොඩ කාලයක් තිස්සේ මේ substances ටික ගත්තට පස්සේ තමයි මේ withdrawal කියන කතන්දරේ එන්නේ. In severe dependence, withdrawal symptoms develop after few hours. හරිද? මේ ටික must know knowledge. හරිද? කියන්නේ මෙන්න මේ ටික මම නිල් පාටින් ඉරක් ඇඳලා තියෙන්නේ. ඔන්න ඔය ටික අනිවාර්යයෙන්ම ඇදලා ගන්න අර නෝට් එකට. හරිද? අර PPT එක වල print out කරන් පාඩම් ගන්න හැටි මම කියලා දීලා තියෙනවානේ. මෙන්න මේ ටික ඇදලා ගන්න. මේවා MCQ වල තියෙනවා. එතකොට කාට හරි patient කෙනෙකුට severe dependence එකක් තියෙනවා නම් එයාට withdrawal symptoms පැය දෙකක් ඇතුළත එන්න පුළුවන් ළමයි. හරිද? පැය දෙකක් ඇතුළත එන්න පුළුවන්. ඔය duration සහනවා. withdrawal symptoms dependence කට්ටියට එන duration අහනවා. ඔය true false දානවා. හරිද? පැය දෙකක් ඇතුළත එන්න පුළුවන්. ඒ පැය දෙකක් තුනක් හතරක් යනකොට withdrawal symptoms එන්න පුළුවන්. එයා heavily dependent නම්. ඊළඟට this prompts the patient to drink alcohol every few hours. පැය කීපෙන් කීපට අරක්කු ඕන වෙන්න හේතු වෙන්න පුළුවන්. Consuming alcohol early in the morning is an indicator of alcohol dependence. කාට හරි උදේ පාන්දරම ඕන වුණොත් ඒක alcohol dependence වල වෙන්න එක හේතුවක්. හරිද? ඒ කියන්නේ කාට හරි patient කෙනෙකුට මේ උදේ පාන්දරම ඕන වෙනවා. කොහොමද ළමයි patient කෙනෙක් alcohol dependent නැද්ද කියලා දැනගන්නේ? ළමයි කොහොමද alcohol dependent නැද්ද කියලා දැනගන්නේ? කියන්න. ළමයි කොහොමද dependent නැද්ද කියලා දැනගන්නේ? කියන්න වැරදුනට කමන්නේ මං ඉන්නේ මෙතන වැරදි කිව්ව විදිහට හදලා දෙන්න තමයි. ඈ ළමයි කොහොමද හදන්නේ? කොහොමද dependent නැතිව දැනගන්නේ? මේ 15ක් තියෙනවා මේකේ උත්තර. ඈ
මයිමි පසුදු කොහොමද ඩිපෙන්ඩන්ට් නැද්ද කියලා දැනගන්නේ පසුදු අර කලින් කියපු හරියට features හරි තමයි. හරියට හරි අන්න ඒකට තමයි අර ෆීචර්ස් හයි ගන්නවා හරි අන්න එතනින් තමයි ක්ලික් කරගන්නේ මේ patient dependent ද නැද්ද කියලා හරිද ඊළඟට alcohol withdrawal can be classified as complicated or uncomplicated ඒ කියන්නේ withdrawal symptoms complicated කියලා ගන්නත් පුළුවන් uncomplicated කියලා classification එකක් යනවා ළමයි හරිද ඒ කියන්නේ complicated withdrawal symptoms තියෙනවා uncomplicated withdrawal symptoms තියෙනවා ඉස්සෙල්ලා මම ඔයාලට කියලා දෙනවා මොනවද uncomplicated withdrawal symptoms කියන්නේ uncomplicated withdrawal කියන්නේ ළමයි patient ඉගැන සීන්න වෙච්චර දරුණු නෑ ළමයි දරුණු ගනේ සීන්න වෙදෙන පොඩි පොඩි ඒවා. ඒ කියන්නේ එකක් තමයි ට්‍රෙමර්ස් එනවා, ඇන්සයිටි එකක් එනවා, නෝසියා එකක් එන්න පුළුවන්, වොමිටිං, ස්වෙටිං, ලෙතාජි අන්න ඒව තමයි සාමාන්‍යයෙන් පොඩි පොඩි සීන් එක කියන්නේ ඒවා. ඊළඟට ඔටෝනොමික් හයිපර් ඇක්ටිවිටි, බ්ලඩ් ප්‍රෙෂර් පොඩ්ඩක් වැඩි වෙනවා, ටැකියක් එන ඒවා හරිද? අන්න ඒව තමයි uncomplicated withdrawal symptoms. හරිද? complicated withdrawal symptoms කියලා ටිකක් එනවා ළමයි. ඒක හිමීට කියලා දෙන්නම් ඒ ටික ඉන් ඇන්ඩ් අවුට් ඔයාලා දැනගන්න ඕන එකක් තමයි delirium tremens ලක්මි ලියනවා නේද මේ ටික ලක්මි ඔව් අය හරිද uncomplicated ටික මේවා complicated ඒවා ගත්තාම delirium tremens ඊළඟට Wernicke's encephalopathy and seizures ඔය තුන තමයි තියෙන්නේ complicated withdrawal symptoms මම ඔය complicated ටික වෙන වෙනම එකින් එකට කියලා දෙන්නම් uncomplicated ටික හරි නේද uncomplicated ටික හරි නේද හරියයි හරිද එතකොට මම ඊළඟට ඔයාලට කියලා දෙන්නම් මේකයි complicated ටික හරිද fit එකක් આવුත් manage කරන්න කොහොමද කියලා ඒ ටික දැන් මම ඔයාලට කියලා දීගෙනගෙන යන්න හදන්නේ complicated AY symptoms ටික හරිද complicated symptoms ටික uncomplicated ටික ඒ තරම් ලොකු සීන් එකක් නෑ නේද එතකොට complicated AY පරික්කක් තමයි alcohol induced delirium tremens කියන එක හරිද ළමයි alcohol induced delirium tremens කියන එක ළමයි අපි විනාඩි දෙක තුනක බ්‍රේක් එකක් කරා යමු නේද මානසික පැයක් විතරක් ඉඳලා මේ මම විනාඩි 5 3ක් 4ක් දෙන්නම් පොඩ්ඩක් වටපිටාව ඇවිදලා රෙස්ට් එකක් අරන් එන්න ඊටකට කන්සන්ට්‍රේට් කරගන්න පුළුවන් ඔයාලට මීට ටික හරිද හරිද ඒ අතරේ දැනට කරපු ටිකේ තේරෙන්නේ නැද්ද දෙයක් තියෙනවා නම් ඕන දෙයක් අහන්න ළමයි හරිද හරිද කන්සන්ට්‍රේට් කරන්න පුළුවන් එකම එක දිගට කන්සන්ට්‍රේට් කරන උපරිම කාලය විනාඩි 45ක ඉඳලා පැයක් ගන්න පොඩි චේන්ජ් එකක් ගන්න හරිද ළමයි හරිද හරිද හරියි. හ්ම්
ළමයි 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 ඔව් අයියේ. හරිද රෝහයි ඊළඟට අපි දැන් කතා කරන්නේ complicated withdrawal symptoms වල පළවෙනි එක alcohol induced delirium tremors හරිද delirium කියන එක මම ඔයාලට තාම කියලා දුන්නේ නැහැ ළමයි delirium කියන්නේ ලොකු topic එකක් හරිද delirium dementia ගැන ලොකු topic එකක් මම මේක මෙතෙන්දි සරලව කියලා දීගෙන යන්නම් delirium ගැන සරලව කියලා දීගෙන යන්නම් delirium කියන්නේ ළමයි patient ඒ ලයිෆ් ත්‍රෙට්නින් කන්ඩිෂන් එක මේවා හයිලයිට් කරගන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන් මට්ටමේ ලයිෆ් ත්‍රෙට්නින් කන්ඩිෂන් එක තමයි ඩිලීරියම් කියන්නේ. ඒ කියන්නේ ඒ මිනිස්සයා හරියට නිකන් කෝමා එකකට ගියා වගේ. හරිද? සමහරලාට ඇස් අරගෙන ඉන්නවා. සමහරලාට කතා කරනවා වෙන්න පුළුවන්. හරිද? ඒ වුණාට මේ පේෂන්ට්ලා හරියට නිකන් ඉස්සෙල්ලම ඩේට් ටයිම් ප්ලේස් පර්සන් ඔය ඔරියන්ටේෂන් නැති වෙනවා. හරිද ලක්ම ලියනව නේද මේවා ලක්මී ඔව් අයියේ. හරිද ඊළඟට ඒ කියන්නේ ටයිම් එකට ප්ලේස් එකට ඉන්නේ කොහෙද එහෙම කියලා ඔරියන්ටේෂන් නැති වෙනවා දන්න අඳුරන මිනිස්සු අඳුර ගන්න බැරි වෙනවා හරිද ඊළඟට විකාර කියන්න පටන් ගන්නවා හරිද බැඩ බබල් කන්ට්‍රෝල් එක නැති වෙන්න පුළුවන් හරිද patient aggressive වෙන්න පුළුවන් වාට් හතරතේ දුවන්න පට්ටමට පවා එන්න පුළුවන් එහෙම නැත්තම් කන්ඩිෂන් එක ගොඩක් ක්‍රිටිකල් නම් බෙඩ් එක උඩ වැටිලා කෝමා එකක වගේ ඉන්න වෙන්නත් පුළුවන්. හරිද? මේක ලයිෆ් ත්‍රෙට්නින් කන්ඩිෂන් එකක්. හරිද? ඒ කියන්නේ ඔය ඇල්කොහොල් ඉන්ඩියුස් ඩිලීරියම් ට්‍රෙමන් එකත් ඩිලීරියම් වගේම තමයි. ඒ කියන්නේ එක ලයිෆ් ත්‍රෙට්නින් ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ patient එක හැබැයි මේ වැදගත්ම පොයින්ට්ස් තමයි මේක ෂෝට් ලිව්ඩ් හරියට මැනේජ් කරගත්තොත් patient මේ delirium tremens එකෙන් ස්කූප් කරලා ගන්න පුළුවන්. හරිද? එතකොට හරියට මැනේජ් වුනේ නැත්නම් patient life threatening මේක. හරියට මැනේජ් කරන එක හරි සිම්පල් වැඩක් ළමයි. මේක මැනේජ් කරගන්න එකේ ප්ලෑන්ස් ටික තමයි පටස් ගාලා මේක ක්ලික් කරගන්න එක මේ මිනිස්සු delirium tremens එකට වැටලා තියෙන කියලා එක. අනිත් එක තමයි පේෂන්ට්ගේ මැනේජ්මන්ට් එක ඩිලේ එකක් නැතුව ස්ටාර්ට් කරන එක. ඔන්න ඔය දෙක තමයි ළමයි ඩිලීරියම් ට්‍රෙමන් එකක ලයිෆ් ත්‍රෙට්නින් එක අඩු කරන්න තියෙන ටැක්ටික්ස් දෙක. ඊළඟට මේ කියන්නේ ටොක්සික් කන්ෆියුෂනල් ස්ටේට් එකක්. හරිද? ඒ කියන්නේ පේෂන්ට් එන්නේ කන්ෆියුෂනල් ස්ටේට් එක මේක ටොක්සික් කන්ෆියුෂන්. ඒ කියන්නේ පොඩි එකක් නෙමෙයි සිවියර් එකක්. ඊළඟට ඒක කම්පැනි වෙනවා somatic disturbances එක්ක. හරිද? It is usually a consequence of absolute or relative withdrawal of alcohol in a severely dependent user with a long history of use. ඒ කියන්නේ ළමයි delirium tremens එකක් එන්නේ නැහැ ළමයි මේ මෙහෙම හුරතලයට අරක්කු බොන කට්ටියට ඔකට එන්නේ නැහැ. ඒ කියන්නේ severe dependent මනුස්සයෙකුට තමයි. ඒ කියන්නේ නැතුවම බැරි කෙනෙක්ට තමයි ඇල්කොහොල් නැති වෙච්ච ගමන් withdrawal ඇවිල්ලා ස්කෙලින්ම ඩිලීරියම් ට්‍රෙමන්ස් වලටම යන්නේ. ඒ කියන්නේ පොඩි ඒ කියන්නේ බින්ච් ඩ්‍රින්කර් කෙනෙක්. ඒ කියන්නේ පොඩි ෂොට්ස් බොන කෙනෙකුට ඔය මේ ඩිලීරියම් ට්‍රෙමන්ස් එක එන්නේ නෑ ළමයි. හොඳටම ඩිපෙන්ඩන්ට් එක්කෙනෙකුට තමයි ඔය ඩිලීරියම් ට්‍රෙමන්ස් එක එන්නේ. එතකොට අපි කොහොමද ඩිලීරියම් ට්‍රෙමන් එක ක්ලික් කරගන්නේ කියලා. හරිද ළමයි? එකක් තමයි මේ මනුෂ්‍යයාගේ කොන්ෂස්නස් ලෙවල් එක. හරිද? ඒ කියන්නේ මේ මනුෂ්‍යයාගේ කොන්ෂස් ලෙවල් එක. ඒ කියන්නේ attention level එක ඒක clouding වෙනවා. ඒ කියන්නේ මේ නිකන් එයාට වෙනද වගේ දෙයකට concentrate කරගන්න බෑ. consciousness අවුල් ඊළඟට confusion එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ කරන්නේ මොකද්ද වෙන්නේ මොකද්ද කියලා ඒ ගැන අවබෝධයක් එහෙම අඩු වෙනවා. executive functions ගන්න බැරි වෙනවා. thinking pattern වෙනස් වෙනවා. අන්න ඒ වගේ consciousness අවුල් වෙනවා. ඊළඟට මේ delirium tremens වල තියෙන triad එකේ මේ symptoms තුන අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න ඕන ළමයි. හරිද? මේ වහනවා. delirium tremens වල classical triad එක මොනවද කියලා අහුවොත් මෙන්න මේවා අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන. ඊළඟට
vivid hallucinations and illusions affecting any sensory modality. හරිද? කියන්නේ vivid hallucination. මොකද්ද නිමේෂ hallucination කියන්නේ? එක්ස්ටර්නල් ස්ටිමුලස් නැතුව හිත ඇතිවන සෙන්සරි sensory perception perception එක කියන්නේ සෙන්සර්ස් පහට දැනෙන ක්ලික් වෙන දේ. හරි. ඒ කියන්නේ ළමයි ඒ කියන්නේ මේක ඒ කියන්නේ මේ හැලුසිනේෂන් එකේ වෙන්නේ patient sensor input එක ගන්න. ඒ කියන්නේ මිනිස්සෙක් ඉන්නවා මෙයාගේ brain එකෙන් image එකක් හදලා දෙනවා. ඒකට එතන ඇත්තටම මිනිස්සෙක් නැහැ. සුවඳ දැනෙනවා වගේ යාට දැනෙන හැබැයි ඇත්තටම සුවඳ හමන දෙයක් එතන නැහැ. හරිද? ඒ කියන්නේ brain එකේ එන defect මේ condition එකක් තමයි psychopathology එකක් තමයි ඔය hallucination එකක් කියන්නේ. මේක හොඳට කියලා දීලා තියෙන්නේ. හරිද? illusion එකක් කියන්නේ මොකද්ද? illusion එක්ස්ටර්නල් ස්ටිමුලස් එකක් වැරදියට ඉන්ටර්ප්‍රේට් කර උදාහරණයක් හොල්මෝ මම කියලා දීපු උදාහරණයක් කියන්න මතක් කරන්න බෑ. මම කියලා දීපු illusion එකකට අද බණුරි නෑනේ. පසුදු illusion එකක් මතකද මම කියපු එක? එමල්ලි හරියට හරිද? කියන්නේ මේ මිනිස්සෙක් මේ ඔළුවෙක් හරි හරකෙක් හරි කෑ ගන්නකට හොල්මනක් කියලා බය වෙන්න පුළුවන්. හරිද? අන්න ඒක තමයි. කියන්නේ එයාට මොනවා හරි සෙන්සර් ඉන්පුට් එකක් එනවා. හැබැයි ඒක මිස්ඉන්ටර්ප්‍රිට් කරනවා එයාගේ වැරදි දෙයක් විදිහට. ඌකේ අවුල තියෙන ළමයි දැන් නර්ස් කෙනෙක් එහෙම බේත් දෙන්න කිට්ටුනොත් එහෙම මරන්න එනවා කියලා හිතලා ලොකු ඇක්ෂන් එකක් මේ පේෂන්ට් ගන්න පුළුවන්. මේ කියන්නේ අතට හොවන එකෙන් දීලා දෙන්න පුළුවන් මේ ඉලූෂන් එකක් කියලා එකට ක්ලික් වුණොත්. ඒක නිසා ඩිලීරියම් ට්‍රෙමන්ස් තියෙන පේෂන්ට් කෙනෙකුට කිට්ටු එන එක හරිම රිස්කි ළමයි. අපි දන්න යාට දෙන හැලුසිනේෂන්ස් ඉලූෂන්ස් මොනවද කියලා. හරිද? ඊළඟට ඩිලීරියම් ට්‍රෙමන්ස් එකේ තුන්වෙනි ෆීචර් එක තමයි ළමයි මාකට් ට්‍රෙමර් එකක් තියෙනවා. ඒ කියන්නේ දුර ඉඳලම ක්ලික් කරගන්න පුළුවන් අතපය වෙවුලිල්ලක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම ඕන ළමයි. අනිවාර්යයෙන්ම ඕන මේවා. හරිද? හයිලයිට් වෙන්නේ නැහැ ළමයි. හරිද? මේ අනිවාර්යයෙන්ම මෙන්න මේ ටික ඕන. හරිද? හරිද ළමයි? හරිද? ඔය ඔන්න ඔය ක්‍රයිටීරියාස් තුනෙන් තමයි පේෂන්ට් කෙනෙක් ඩිලීරියම් ට්‍රෙමන් එක ඉන්නවද නැද්ද කියලා ක්ලික් කරගන්න. හරිද? තේරුණාද? තේරුණාද ළමයි? හරිද? ඊළඟට දෙවනි කම්ප්ලිකේෂන් එක තමයි ඇම්නීසික් සින්ඩ්‍රෝම්. හරිද? ඩිලීරියම් ට්‍රෙමන් වල නෙමෙයි අර විද්‍රෝවල් වල එන්න පුළුවන් දෙවනි සීන් එක තමයි ඇම්නීසික් සින්ඩ්‍රෝම්. ඕක නිකන් මේ ෆැන්සි වර්ඩ් එකක් ළමයි. හරිද? ඇම්නීසික් සින්ඩ්‍රෝම් කියන්නේ ෆැන්සි වර්ඩ් එකක්. ඕක ඇත්ත දෙයක් නැහැ. ඕකේ කියන්නේ මේ මනුස්සයාට මතකය අවුල් වෙනවා කියන එක. මේව අහනවා ළමයි මේ MCQ වල. ඇම්නීසික් සින්ඩ්‍රෝම් කියන්නේ patient memory එක අවුල් වෙනවා කියන එක. එතකොට symptoms a syndrome associated with chronic prominent impairment of the recent memory. මේ වචනේ තමයි ළමයි recent. හරිද? අවුල් යන්නේ පරණ ඒවා නෙමෙයි recent ඒවා. ඒ කියන්නේ amnesic syndrome එක, ඒ කියන්නේ MCQs වල ළමයි amnesic එකේ මෙන්න මේ වහනවා ළමයි. හරිද? එතකොට මේ remote memory එක impair වෙන්න පුළුවන්ද? හැමතිස්සෙම impair වෙනවද? එහෙම කියලා. එතකොට amnesic syndrome එකේ මෙහෙම කිව්වොත් remote memory is usually impaired. එහෙම කිව්වොත් හරිද වැරදිද ළමයි? remote memory in amnesic syndrome remote memory is usually impaired කිව්වොත් ඒ stem එක true ද false ද? false. හරිද? ඒ කියන්නේ ඒක sometimes ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඒක preserved.
හරිද? ඔන්න ඔය වචන වලින් තමයි සෙල්ලම් දාන්නේ ළමයි. හරිද? කියන්නේ ගොඩක් වෙලාවට මේ recent memory එක තමයි අවුල් යන්නේ. හැබැයි immediate recall is preserved. මෙන්න මේවා තමයි ළමයි. මේවා කටපාඩම් කරන්න මේවා ගෙඩි පිටින් MCQ එක. හරි නේද? පේනව නේද? හරි නේද? හරි නේද ළමයි? ඒ කියන්නේ immediate recall කියන්නේ අපි patient කියනවා හරි මම දැන් බාණ්ඩ දේවල් පහක නම් කියලා මට ඒක කියන්න කිව්වොත් ඉතින් patient පටගාලා ඒ ටික කියනවා. හරිද? හරිද? හරිද ළමයි? ළමයි හරිද? හරි. ඒ කියන්නේ patient මේ පටගාලා ඒ ටික කියනවා. ඒ කියන්නේ මේ ඉමීඩියට්ලි රිකෝල් දැන් කියලා දැන් කරන්න කිව්වොත් කරනවා. මෙයාට මතක නැති දැන් වෙලා පැය 4-5කට කලින් එකයි මතක නැත්තේ. ඊළඟට යාට රිමෝට් මෙමරි එක ඉම්පෙයර්. ඔන්න ඔය පොයින්ට්ස් තමයි පාඩම් කරන්න ඕනේව තියෙන්නේ. අනිත් එක තමයි disturbance of the time sense and ordering of the events are usually evident. හරිද? ඒ කියන්නේ time කියන්නේ මෙයාට දැන් දෙයක් සිද්ධ වෙච්ච ටයිම් එක ඊළඟට මේක වෙච්ච මේක සිදුවෙච්ච සීක්වන්ස් එක. ඒ කියන්නේ ළමයි මේකෙත් බිහේවියර් එක දැන් ළඟදි වෙච්ච ඒවා අවුල්. හැබැයි අර ගොඩක් කාලයකට කලින් වෙච්ච ඒවා අවුල් නෑ. ඒව තමයි ඒ ෆීචර්ස්. හරිද? දැන් අපි අහුවොත් වර්ල්ඩ් කප් එක දින්නේ මොන කාලෙද? සුනාමි ආවේ මොන කාලෙද? ඒව කියා ගන්න පුළුවන්. හැබැයි දැන් ඔය ඇක්සිඩන්ට් එකක් කළා අපිට උනේ කොහොමද වෙච්ච කොහොමද ඒ ඇහුවොත් උන්දලට ඒක බෑ. ක්ලික් නේද වැඩේ? ළමයි ක්ලික් නේද වැඩේ? ළමයි ඊළඟට difficulties in new learning material. ඒ කියන්නේ එයාලට මේ amnesic syndrome එකට ආවට පස්සේ අලුත් දේවල් ඉගෙන ගන්නට තියෙන බැරි කමක් නොහැකියාවක් එනවා ළමයි. හරිද? හරිද ළමයි? Other cognitive functions are usually and relatively well preserved and amnesic defects are out of proportion to other disturbances. ඒ කියන්නේ ළමයි අනිත් 6 functions තියෙනවානේ decision making, behavior, thinking pattern. ඊළඟට අනිත් 6 functions කියන්නේ මේ brain එකේ frontal cortex එකෙන් manage කරන. අන්න ඒවයි පොඩි පොඩි අවුල් වෙන්න පුළුවන් ළමයි. හැබැයි memory එකේ වෙන අවුල අනිත් changes වලට වැඩිය markedly down වෙනවා. හරිද ළමයි? හරිද? හරිද? මේවයින් true false එනවා ළමයි. මේවයින් true false එනවා. හරිද ළමයි? මෙතෙන්දිම අනිත් ටිකත් කියලා දීගෙන ගියා නම් හරි කියලා හිතනවා. Korsakoff syndrome මේක මිසින් මෙතන නේ. ළමයි ඊළඟට දෙවැනි එක අපි ගනිමු. මෙන්න මේ ටික. හරිද ළමයි? අපි
කතා කරමු මෙන්න මේ ඩිංගර. හරිද? දෙවනි කම්ප්ලිකේෂන් එක තමයි මෙන්න මේක හරි ඉම්පෝර්ටන්ට්. හරිද ළමයි? හරිද? ඒ කියන්නේ patient කෙනෙකුට හරිද? ඇල්කොහොල් කට්ටියගේ ඇල්කොහොලික් කට්ටියගේ ඇඟේ ඩෙෆිෂන්ට් වෙන විටමින්ස් ඩෙෆිෂන්සි එකක් තියෙනවා ළමයි. හරිද? හරිද? විටමින්ස් වර්ග එහෙම ගොඩක් අඩුවෙන් තියෙන්නේ. එතකොට රෙස්පිරේටරි සයිකල් රෙස්පිරේෂන් වල අර තියෙනවනේ අර මේ ඉලෙක්ට්‍රෝන චේන්ජ් යන ෆේස් එකක්. ළමයි රෙස්පිරේෂන් වල හරිද? අර ATP ගොඩක්ම ජෙනරේට් කරන ඉවෙන්ට් ෆේස් එකක් තියෙනවනේ අර මේ මොන සයිකල්ද? ළමයි මොකද්ද සයිකල් එක? මේ ATP හදන සයිකල් එක. අන්න හරි ක්‍රේප් සයිකල්. හරිද? මතකත් නෑ ළමයි දැන් වයසයිනේ. හරිද? මේ ඔය සයිකල් එකේ යද්දී හරිද? ඔය සයිකල් එකේ යද්දී විටමින් B තියෙන්න ඕන. ඒ කියන්නේ තයමීන් තියෙන්න ඕන ළමයි මේ පේෂන්ට්ලට ඔය සයිකල් එකේ ඉෆෙක්ටිව් මේ ATP ජෙනරේට් වෙන්න. හරිද? දැන් මේ ඇල්කොහොල් කට්ටියට තියෙන ඩිෆෙක්ට් එකක් තමයි ළමයි තයමීන් ඩෙෆිෂන්සි එකක් මේගොල්ලන්ට තියෙනවා. හරිද? හරිද? ඒ කියන්නේ ග්ලූකෝස් මොනවා හරි දෙයක් ලොකු කන්සන්ට්‍රේෂන් එකකින් මේ පේෂන්ට් ඇඟට වැටුනොතින් තයමීන් නැතිකම නිසා ටොක්සික් මෙටබොලයි හැදෙනවා. හරිද? හරිද? හරිද ළමයි? මේක ගෝල්ඩ් රූල් එකක් විදිහට මතක තියාගන්න ළමයි. ක්‍රොනික් ඇල්කොහොලික් එක්කෙනෙකුට ඩෙක්ස්ට්‍රෝස් වගේ දේවල් දෙද්දී හරි පරිස්සම් වෙන්න ළමයි. මේගොල්ලෝ ඉන්නේ තයමීන් ඩෙෆිෂන්සි එක. කෙලින්ම මේගොල්ලෝ තල්ලු වෙනවා වර්නිකීස් එන්සෙෆලොපති එකකට. ඒකත් එක කොරැෆ්කෝස් සින්ඩ්‍රෝම් එකකට. හරිද? මේ වචන දෙක මොකක්ද කියලා මම හිමිහිට ඔයාලට කියලා දෙන්නම්. මතක තියාගන්න ඕන දේ තමයි ළමයි මේ පේෂන්ට්ලට තයමීන් ඩෙෆිෂන්සි එකක් තියෙනවා මේ ක්‍රොනික් ඇල්කොහොලික් කට්ටියට. එතකොට මේගොල්ලන්ට ග්ලූකෝස් එකපාරටම දුන්නොතින් ග්ලූකෝස් මෙටබොලයිස් කරගන්න බැරි වෙලා මේගොල්ලෝ බ්‍රේන් එකේ වර්නිකීස් එන්කෙෆලොපති එකට තල්ලු වෙනවා. හරිද? හරිද? එතකොට මෙන්න මෙහෙම සීන් එකක් තමයි ළමයි ඔය වර්නිකීස් එන්කෙෆලොපති එකේ වෙන්නේ. මේකේ ෆීචර්ස් ටිකක් තියෙනවා. පේෂන්ට් කෙනෙක් වර්නිකීස් එන්කෙෆලොපති කියන ඩිසීස් එකට තල්ලු වුණා කියලා ක්ලික් වෙන්න. හරිද? වර්නිකීස් එන්කෙෆලොපති එකේ හරිද? පේෂන්ට් කෙනෙකුට එන ෆීචර්ස් තමයි ඔප්තල්මොප්ලේජියා, ඒටැක්සියා and confusion. මෙන්න මේ තුන අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න ඕනේ. හරිද? හරිද ළමයි? හරිද? ඒ කියන්නේ ක්‍රොනික් ඇල්කොහොලික් පේෂන්ට් කෙනෙකුට මෙන්න මේ ටික ආවා කියන්නේ පේෂන්ට් වර්නිකීස් එන්කෙෆලොපති වලට තල්ලු වෙලා කියන එක. ඒටැක්සියා දන්නව නේද? ළමයි ඒටැක්සියා දන්නව නේද? තනිරේ කෙලින් ඇවිද ගන්න බෑ. හරිද? කෝඩිනේෂන් අවුල්, සෙරිබෙලර් ෆන්ක්ෂන්ස් අවුල්. හරි නේද? හරිද? ඊට පස්සේ කන්ෆියුෂන්. ඒ කියන්නේ නිකන් වයර් මාරුලා වගේ ඉන්නේ. හරිද? ඊළඟට ඒකත් අවුලක් නෑනේ. ඒකත් තේරෙනවනේ. හරිද? ළමයි නිදිද? ඔව් අයියේ. හරි. නිදි කෙනෙකුටත් ඔව් කියනවා. සැරට නිදිමත යත් දැන්. හරි. ළමයි. හරිද? නිදි නෑනේ. ළමයි. නෑ අයියේ. හරිද? ඔප්තල්මොප්ලේජියා කියන්නේ හරිද? ඔප්තල්මොප්ලේජියා කියන්නේ කියන්නේ patient යනවා ළමයි paralysis of the extraocular muscles.
හරිද? ඇහි movements control කරන muscles වල paralysis එකකට යනවා. හරිද? ඒ කියන්නේ කතන්දරේ කිලින්ම කියනවා නම් 3 4 6 නේ nerves තුන ඇහි muscles මේ control කරන. එතකොට අන්න ඒ වගේ මේ මනුස්සයාගේ ඇහි coordination අවුල් වෙනවා. muscles paralyze වෙලා coordination අවුල් වෙනවා. කවුරු හරි patient කෙනෙකුට confusion එකක් එක්ක ataxic එක ophthalmoplegia එකක් ආවොත් patient Wernicke's encephalopathy වලට තල්ලු වෙලා. හරිද ළමයි? හරිද ළමයි? හරිද? හරිද? හරියි. ඔය Wernicke's encephalopathy ගැන කතන්දරේ තියෙන්නේ ඔන්න ඔය තුන. එතකොට ඔය ocular muscle abnormalities වලට අමතරව ඒ කියන්නේ muscles paralyze වෙන්නම කලින් ළමයි. හරිද? සමහර වෙලාවට patient ලා පෙන්නනවා pupillary pupils එක alcohol වලට pupils dilate වෙනවා. හරි pupillary changes ඊළඟට nystagmus කියන එක දන්නව නේද? කොනකට ඇවිල්ලා හේ බබා හෙල්ලෙන්නේ. Google search කරලා බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන්ම දැකලා තියෙනවා nystagmus එක. කියන්නේ හේ බබා කොනකට ඇවිල්ලා හෙල්ලෙන්න පටන් ගන්නවා ළමයි ගැස්සෙන්න පටන් ගන්නවා. ඔබ තමයි nystagmus කියන්නේ. ඔන්න ඔය වගේ ෆීචර්ස් පෙන්වනවා නම් ඒ patient ඉන්නේ Wernicke's encephalopathy එකක. හරිද? ඊළඟට මේක තාඩිංගක් උඩ කතන්දරේ අමාරුනාට පස්සේ patient තල්ලු වෙනවා Wernicke's encephalopathy plus Korsakoff syndrome කියන එකට. Korsakoff syndrome කියන්නේ ළමයි මේක නිකන් fancy word එකක්. කතන්දරේ වෙන්නේ ළමයි patient memory impairment එකක් එනවා. දේවල් මතක් කරගන්න අමාරුවක් එනවා. ඊළඟට recent memory එක අවුල් යනවා නම් memory එකත් involvement වෙච්ච ගමන්ම patient කියනවා Wernicke's ගිහිල්ලා Korsakoff syndrome එකට තල්ලු වුණා කියලා. හරිද? හරිද ළමයි? හරිද? patient කෙනෙක් Wernicke's encephalopathy එකට තල්ලු වෙනවා කියන්නේ ළමයි තනිකරම අපේ වැරද්ද. ඒ කියන්නේ dextrose වගේ දේවල් දුන්නට පස්සේ හරිද? අපි දැනගන්න ඕන thiamine එක නොදී දෙන්න. කොතන හරි සැකයක් ආවොත් patient alcoholic වැඩේ අවුල්ලයි කියලා කෙලින්ම ළමයි මේ thiamine එක දීලා තමයි dextrose දෙන්නේ. හරිද? හරිද? දැන් එතකොට complications ටික හරි නේද? seizures manage කරන්නේ කොහොමද කියලා මෙහිට කියලා දෙන්න. හරිද ළමයි? හරිද? හරියි. හරිද? හරි. ඊළඟට pharmacology of alcohol. alcohol වල pharmacology මේවයි MCQ තියෙනවා ළමයි. එතකොට common MCQ වත් තියෙනවා ළමයි. ගොඩක් තැන්වල තියෙන එකක් alcohol absorption පටන් ගන්නේ කොහෙද කියලා. එතකොට alcohol ඒ කියන්නේ stem එකේ තියෙන බඩේදී පටන් ගන්නවා කියලා. ඇත්තම කියනවා නම් alcohol absorption එක මේ oral පටන් ගන්නවා. ඒ කියන්නේ oral cavity එක ඇතුළේ alcohol absorption පටන් ගන්නවා. ලක්ෂණ මේවා ලියාගන්න ලක්ෂණය. හරිද? ඊළඟට alcohol is absorbed almost completely from the duodenum primarily by the diffusion. ඒ කියන්නේ ළමයි alcohol හොඳටම මේ almost absorb කරලා ඉවරයි. duodenum එකට යනකොටම alcohol absorb කරලා ඉවරයි. හරිද? alcohol absorb කරන පටන් ගන්න මේ stomach එකේ කියලා MCQ එකක් තියෙනවා. ඒක වැරදි. හරිද? කරනකොට අහුවෙයි. ඊළඟට alcohol එකක alcohol absorb කරගත්තට පස්සේ systemically ඊළඟට enzyme එකක් තියෙනවා alcohol dehydrogenase කියලා. හරි alcohol dehydrogenase කියලා enzyme එකක් තියෙනවා. අන්න ඒකෙන් acetaldehyde වලට alcohol convert කරනවා. එතකොට ඊළඟ enzyme එකක් තියෙනවා ළමයි acetaldehyde dehydrogenase කියලා. ඒකෙන් ඒ acetaldehyde එක acetate වලට metabolize කරනවා. හරිද ළමයි? හරිද? හරිද? මතක් වෙන පිට පොයින්ට්ස් තියෙනවා ළමයි කියලා දීගෙන යන්නද? ළමයි නැත්නම් මට පස්සේ කියන්න ගියොත් අමතක වෙනවා. හරිද? patient කෙනෙක් alcohol එක්ක ආවොතින් හරිද? alcohol එක්ක ආවොතින් කෙලින්ම ලියන්න එපා ළමයි patient
breath smells alcohol කියලා. හරිද? හරිද? patient ගේ breath එකේ alcohol smell එකක් එනවා කියලා ඒ වගේ දේවල් ලියන්න එපා. මොකද ඒවා scientific නෑ. එතකොට patient ටත් අවුලක් යන්නේ නැති විදිහට ඔක ලියන්නේ මෙන්න මෙහෙමයි. Pupils dilated. හරිද? Pupils dilated. Peripheries warm. Peripheries warm. හරිද? Face flushing. හරිද? Face flushing. ඊළඟට patient irritable. ඔය ටික ලියලා තිබුණාම දන්නවා හරි මේ කියලා තියෙන්නේ මේ මෙහෙමයි කියලා. තව වැඩේ අවුල්ම වගේ නම් ළමයි patient ataxic කියලා කියන්න පුළුවන්. හරිද? හරිද? අනේ ළමයි නිදිද? හරි අයියේ. හරිද? ඊළඟට හරිද? ඔහොමයි ඒක සයන්ටිෆිකලි ලියන්න. එතකොට දැන් මේ ලීගල් කේස් එකකදී අපි ලියන්නේ patient smells alcohol කියලා ඒකෙන් කියන්න බලන්න patient legally escape වෙනවා ළමයි. හරි මේ කවුරු හරි බීපු එක මගේ ඇඳුමේ හැල්ල තිබුණා කියලා. හරිද? අරව ලිව්වට පස්සේ legally bound patient legally bound අපි clinically examine කරලා ගලගෙන මේ patient alcohol මේ under influence of the alcohol කියලා. හරිද? ඊළඟට අපි severity එකක් දීලා තියෙනවා. එයාට ataxic වෙනකම් බඩු කියලා. හරිද? ඊළඟට alcohol වල mechanism neurobiology ගැන මම කියලා දෙන්නම්. alcohol වල මෙන්න මේ වහනවා. alcohol වැඩ කරන්නේ mainly two receptors. එකක් තමයි GABA receptors අනිත් එක තමයි NMDA receptors. හරිද? ওই receptors දෙක මත තමයි alcohol වැඩ කරන්නේ. MCQ එකක් තියෙනවා ළමයි alcohol වැඩ කරන receptors පහක් අතරින් දෙකක් තෝරන්න true false දාන්න. එතකොට GABA වලටයි NMDA වලටයි විතරයි අපි මේ positive දාන්නේ. හරිද? හරිද? එතකොට ළමයි GABA කියන්නේ inhibitory transmitter එකක්. හරිද? GABA කියන්නේ inhibitory එකක්. NMDA කියන්නේ glutamate එක්ක excitatory එකක්. හරිද? හරි අයියේ. ඊළඟට පොඩි ඩෝස් එකක් වැටුණට පස්සේ patient පළවෙනියට යන්නේ euphoric state එකකට. හරිද? කියන්නේ patient යන්නේ euphoric. euphoria කියන්නේ මොකද්ද කියලා දීලා තියෙන්නේ. euphoria. දර්ශක මතකද? euphoria. mood එක euphoric mood එක මතකද? high mood. high mood එකක් elevated mood එකක් euphoric mood එක elevated mood එකක්. හරිද? patient යන්නේ high mood එකකට. ඊළඟට at higher doses it becomes cerebral depressant. ඒ කියන්නේ ළමයි ලොකු doses දුන්නාට පස්සේ ඒ කියන්නේ කාලයක් තිස්සේ patient කෙනෙක් alcohol වල ඉන්නවා කියන්නකෝ. හරිද? කාලයක් තිස්සේ ඉන්නකොට ලක්ෂණ ලියන්න කාලයක් තිස්සේ යනකොට dopamine concentration එක බහිනවා මේ brain එකේ. dopamine synthesis අඩු වෙනවා. හරිද? එතකොට තමයි ළමයි ඔය මේ disinhibited කතන්දරවල cerebral depression ඒවා ඊළඟට patient ඔය ගොඩක්ම අවුල් යනවා වෙන්නේ dopamine. ඒ කියන්නේ initial stage එකේදී මේක පට්ට fun. මොකද dopamine ඇඟේ තියෙනවා. ඊට පස්සේ ඒකත් inhibit කරගෙන NMDA ඒවත් excited කරගෙන වැඩේ යනවා. ඊට පස්සේ පකාලයක් යන්න dopamine synthesis එක අඩු කරන alcohol වලින්. එතකොට ඔය හිතන තරම් fun නෑ. හරිද? The main neurotransmitter systems which are affected by alcohol are GABA receptors and NMDA receptors. මෙන්න මේ දෙක හරි දාගන්න පුළුවන් වෙන්න ඕන true false ඒවා. එතකොට GABA වලින් වෙන්නේ enhances the inhibitory neurotransmission at GABA synapses. මේවා ඕන ළමයි. හරිද? ඒ කියන්නේ GABA එකේ neurotransmission එක inhibit කරනවා. හරිද? GABA එක inhibit කරනවා කියන එක මේවා මතක තියෙනවනේ මේවා MCQ වල අහනවා. හරිද? මේ enhance කරන වැඩි කරනවා. හරිද? GABA වල neurotransmission වැඩි කරනවා. හරිද? GABA වල neurotransmission වැඩි කරනවා.
ග්ලූටමේට් වල ඒ කියන්නේ NMDA receptors වල neurotransmission අඩු කරනවා. ඒ කියන්නේ මේක වෙන්නේ ඉන්හිබිටරි එක වැඩි කරනවා එක්සයිටේටර් එක අඩු කරනවා ෆස්ට් ෆේස් එකේ. හරිද? මෙන්න මේවා MCQ වල අහලා තියෙනවා. මෙන්න මේවා මතක තියාගන්න, මේවා පාඩම් කරලා තියාගන්න. හරිද? හරිද? ඊළඟට ලංකාවේ ප්‍රෙවලන්ස් අහලා තියෙනවා. ඒව නම් එච්චර ඕනේ නැහැ ළමයි. හරිද? මේව නම් එච්චර ඕනේ නැහැ. මේවා ඕනම නැහැ. ඩේටල් ගන්න මේවා අවශ්‍ය දේවල්. අපි බලමු ස්ටෑන්ඩඩ් ඩ්‍රින්ක් එකක් කියන්නේ මොකක්ද කියලා.